ආයුබෝවන් දරුවනේ උසස් පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණයේ දෙවන ඒකකයේ දෙවන මාතෘකාවත් එක්කයි අද දුවල පුතාලා එකතු වෙන්නේ. ඉතින් අපිට අද දෙවන මාතෘකාවේදී කතා කරන්න තියෙන්නේ පරිගණකයේ හැදින්වීම කියන දෙවන පාඩම තුල දෘඩාංග හා ඒවායේ අතුරු මුහුණත් ගවේෂණය කිරීම කියන මාතෘකාව. දැන් මේ දුවල පුතාලා කලින් අපි කතා කරපු වීඩියෝ මාලාවේදී දෙවන පාඩමේ පළමු ඒකකය නරඹන්න නැති මොකද ඒක තුලදී අපි පරිගණකවල වර්ගීකරණය කතා කරා. පරිගණක ඉතිහාසය සහ පරිගණක වර්ගීකරණය. දැන් මේ පරිගණක වර්ගීකරණයෙන් පසුව අපිට අද කතා කරන්න තියෙන්නේ මේ පරිගණකයන් එක්ක අපි බලනකොට අපි ප්‍රධාන වශයෙන් අපි අපේ පොදු කාර්යයන් සඳහා භාවිතා කරන පරිගණක එදිනෙදා ජීවිතයේ අපි වැඩ කරන පරිගණක මෙන්න මේ පරිගණකවල දෘඩාංග අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් hardware කොටස් hardware components ඒ වගේම ඒවායේ අතුරු මුහුණක් interfaces. එතකොට මේ දෘඩාංග සහ interfaces කිව්වහම අපි සාමාන්‍යයෙන් මේ භාවිතා කරන keyboard mouse මෙන්න මේ වගේ දේවල් තමයි මේ interfaces ගන්නට අපි ගන්නෙ. ඉතින් අපි බලමු අද මේ කොටස කොහොමද අපි ඉස්සරහට කරගෙන යන්නේ කියලා. ඉතින් පරිගණකයේ හැදින්වීමේ එහෙමනම් දෙවෙනි පරිච්ඡේදය මෙතනින් ආරම්භ වෙනවා. පරිගණකයක ප්‍රධාන දෘඩාංග සංරචක පරිගණකයක ප්‍රධාන දෘඩාංග සංරචක කියලා කිව්වහම දැන් මෙතනදී ප්‍රධාන දෘඩාංග පරිගණකයක ප්‍රධාන දෘඩාංග මොනවද මේ පරිගණකයක තියෙන ප්‍රධාන දෘඩාංග? දරුවනේ දැන් පරිගණකයක් ගත්තට පස්සේ පරිගණකයක තිබිය යුතු අත්‍යවශ්‍ය දෘඩාංග කොටසක් තියෙනවා. එතනදී අපි කතා කරන අංක එකට ආදාන උපක්‍රම හා අතුරු මුහුණක්. ආදාන උපක්‍රම මොනවද මේ ආදාන උපක්‍රම කියලා කියන්නේ? input device input පරිගණකයක් තුලට දත්ත ඇතුල් කරන devices input devices ආදාන උපක්‍රම මධ්‍ය සැකසුම් ඒකකය හා මව්පුවරුව මධ්‍ය සැකසුම් ඒකකයට අපි කියනවා CPU Central Processing Unit මව්පුවරුව motherboard එක ප්‍රතිදාන උපක්‍රම හා අතුරු මුහුණක් ප්‍රතිදාන උපක්‍රම මොනවද? output device මේ දේවල් හරි ලේසියෙන්ම අපිට මතක තියාගන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් කොටසක් තමයි අද මේ අපි කතා කරන්නේ. ආචායන උපක්‍රම හා අතුරු මුහුණත් කිව්වහම ආචායන උපක්‍රම කියන්නේ memory devices දැන් අපිට මේ රූප සටහනෙත් පේන්න තියෙනවා input output නේද? මේ කියන devices බලන්නකො speaker එකක් mouse එකක් printer එකක් pen drive එකක් keyboard monitor scanner CPU නේද? අපි මේ CPU casing එකක් දකින්නේ cabinet එක. නමුත් මේක ඇතුලේ අපි දන්නවා CPU එක සහ motherboard එක අන්තර්ගතයි. ඒ වගේම UPS එකක් තියෙනවා. දැන් මෙන්න මේව තමයි දරුවනේ අපේ පරිගණකයක තියෙන interfaces. ඒතර මේ interfaces අපි වර්ගීකරණය කරනවා මේ විදිහට ප්‍රධාන සංරචක හතරක් විදිහට ආදාන ඒ වගේම දැන් අපි මේක පහසුවෙන්ම කියනවා නම් input output devices නේද? input devices output devices ඒ වගේම තමයි processing devices එහෙම නැත්නම් අපි කියනවා මධ්‍ය සැකසුම් ඒකකයට. ඒ වගේම තමයි ආචායන උපක්‍රම. අපිට මෙතනදී අවශ්‍ය නම් දැන් අපිට තව කොටසක් ගන්න පුළුවන් පස්වෙනි කොටස විදිහට අපිට මේ කොටස ගන්න පුළුවන් communication devices sannivedana උපාංග. මොකද පරිගණක පද්ධතියක් දැන් sannivedanයට යනකොට මේ කොටසට අපිට ඇඩ් කරගන්න පුළුවන් sannivedana උපාංගත්. හරි. ඉතින් මම මෙතන ප්‍රධාන උපක්‍රම හතර දැනට අරන් තියෙන්නේ. මොකද sannivedana උපාංග නොතිබුණත් දරුවනේ අපිට පරිගණකයක් තුල කටයුතු කරන්න පුළුවන්. ඒකයි ප්‍රධාන සංරචක හතරට මේ හතර අරන් තියෙන්නේ. මොකද දැන් මේ හතරෙන් එකක් හරිය නැති වුණොත් අපිට වැඩ කරන්න බෑ පරිගණකයක. හිතලා බලන්න පුතේ keyboard එකක් නැතුව පරිගණකයක වැඩ කරන්න බෑ. ඒතර ඒක input device එකක්. monitor එකක් නැති වුණොත් අපිට පරිගණකයකින් වැඩක් කරන්න බෑ. ඒක output device එකක්. CPU එක නැති වුණොත් මොකුත්ම කරන්න බෑ. ඉතින් ඒ වගේ මේ කියන කිසිම උපාංගයක් මේ කියන සංරචක හතරෙන් එක සංරචකයක් හරි මිස් වුණොත් අපිට පරිගණක පද්ධතියක් තුල ක්‍රියා කරන්න බෑ. නමුත් sannivedana උපාංග අපිට dongle එකක් නැතුව පරිගණකයක වැඩ කරන්න පුළුවන්. නේද පුතේ? අපිට දැන් mobile phone එකක SIM එකක් නැතුව වැඩ කරන්න පුළුවන් නේ. SIM එකක් නැතුව අපිට mobile phone එකේ සින්දු අහන්න පුළුවන් නේ. නේද? ඒ කියන්නේ අන්න ඒ වගේ පුතේ. ප්‍රධාන සංරචකයක් විදිහට අපිට මේක ගන්න බෑ. නමුත් ඒ සංරචකයක් විදිහට ගන්න පුළුවන්. ප්‍රධාන නැහැ. නමුත් ඒක පරිගණකයක තියෙන තවත් එක සංරචකයක්. හරි. ඉතින් පැහැදිලි ඇති කියලා හිතනවා දරුවන්ට මේ කොටස. එහෙනම් අපි යමු ඉදිරියට. මේ කියන ආදාන උපක්‍රමයන් වල අපි input devices ගැන කතා කරද්දී input devices වල අපිට හම්බ වෙනවා
ඔන්න යතුරු පූර්ව එන ආදාන උපක්‍රම මේ කොටස අපි ඉන්පුට් කියලා හඳුන්වමු. ඉන්පුට් වල ඔන්න අපි ඉස්සෙල්ලම කතා කරනවා ප්‍රධානම උපාංගය යතුරු පූර්ව. දැන් පුතේ පරිගණකයක ප්‍රධානම උපාංග තියෙනවා. ප්‍රධාන සංරචක වගේම ප්‍රධාන උපාංග. ඒ තමයි කීබෝඩ් එක, මොනිටර් එක, CPU එක. මේ තුනෙන් එකක්වත් නැතුනොත් පරිගණකයක වැඩ කරන්න බෑනේ. කීබෝඩ් එකක් නැතුව කම්පියුටරේ වැඩ කරන්න බෑ, මොනිටර් එක නැතුව වැඩ කරන්න බෑ, CPU එක නැතුව වැඩ කරන්න බෑ. මේ තුනම අනිවාර්යෙන් තිබිය යුතුයි. තුනෙන් එකක්වත් නැති වුණොත් පරිගණකේ වැඩ කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ ප්‍රධාන දෘඩාංගයක් තමයි මේ යතුරු පූර්ව කියලා කියන්නේ. එහෙනම් ආදාන උපක්‍රම ඔන්න යතුරු පූර්ව කීබෝඩ්. කීබෝඩ් එකක් කිව්වහම හැමෝම දන්නවනේ. හැමෝම දැකලා තියෙනවා කීබෝඩ් එකක වැඩ කරලා තියෙනවා, කීබෝඩ් එක ප්‍රෙස් කරලා තියෙනවා. දැන් උසස් පෙළ දරුවෝ විදිහට ඉතින් කීබෝඩ් එකක් කිව්වහම සාමාන්‍යයි නේද? එතකොට පරිගණකයක මුල් අවධියේදී දත්ත සැපයීම සඳහා භාවිතා කරනු ලැබූ එකම උපාංගය මෙයයි. බලන්නකෝ. පරිගණකයේ මුල් කාලයේදී දත්ත සපයන්න භාවිතා කරපු එකම උපාංගය තමයි කීබෝඩ් එක. මොකද දැන් අපේ දරුවෝ දැක්ක ඉතිහාසය තුල පරිගණක ඉතිහාසය තුල මේ මවුස් එක කියන එක එන්නේ හරි මැදකදී. නමුත් මුලින්ම පරිගණකයක් බිහි වෙනකොට මේ යතුරු පූර්ව අපි කියනවා ටයිප්‍රයිටර් එක මුලින්ම තිබුණේ. මෙතනින් ආරම්භ වෙච්ච එක තමයි දීර්ඝකාලීනව පරිගණකයේ කීබෝඩ් එක එන්නේ. ඒතර මුල ඉඳලම පරිගණකයත් එක්ක ආපු ඩිවයිස් එකක් තමයි කීබෝඩ් එක. ඒතර අපිට කීබෝඩ් එක අමතක කරන්න බෑ. මොකද පසු කාලීනව තමයි පොයින්ටින් ඩිවයිසස් එන්නේ. නමුත් ඒ පොයින්ටින් ඩිවයිසස් වලට කලින් යතුරු පූර්ව පරිගණකයත් එක්ක හරිම ළඟ වැදීමක් තිබිච්ච උපකරණයක්. ඉතින් ඒ නිසා පරිගණකයක මුල් අවධියේදී දත්ත සැපීම සඳහා භාවිත කරන ලැබූ එකම උපාංගය මෙයයි. මෙහි සෑම යතුරක්ම ස්විච් එකකි. මෙහි සෑම යතුරක්ම ස්විච් එකකි. යතුරක් තද කළ විට එම යතුර නියෝජනය කරනු ලබන සංඥාවක් පරිගණකයේ වෙත නිකුත් වෙයි. යතුර තද කරාම පුතේ කීබෝඩ් එකක කී එකක් ප්‍රෙස් කරාම ඒ කී එකට අදාළව සංඥාවක් පරිගණකයේ වෙත නිකුත් කරනවා. ප්‍රොසෙසරය විසින් මෙම සංඥාව ASCII මොනවාද මේ ASCII කියන්නේ? American Standard Code for Information Interchange කේතයක් බවට පරිවර්තනය කරයි. American Standard ඇමරිකාව විසින් සම්මත කරපු කෝඩ් එකක් තියෙනවා Information Interchange කියලා. මේක පුතේ අපි නම්බර් සිස්ටම් එහෙම නැත්නම් තුන්වන ඒකකයේදී පුතාලට කියලා දෙනවා. මොනවද මේ කේත ක්‍රම කියලා? ඒක තියෙනවා BCD කේත ක්‍රමයේ binary coded decimal, BICD, EBCDIC, ASCII මේ වගේ Unicodes මේ වගේ කේත ක්‍රම කිහිපයක් තියෙනවා. එතකොට අපි පුතාලට කියලා දෙනවා ASCII කියන්නේ මොකද්ද? එතකොට අපි දැනට කතා කරමු මේ විදිහට දැන් අපි කී එකක් ප්‍රෙස් කරාම මේ සෑම කී එකටම අදාළ සංඥාවක් තියෙනවා. මේ සංඥාව පරිගණකයට නිකුත් කරාම ප්‍රොසෙසරෙන් මේ සංඥාව අඳුර ගන්නවා. අඳුරගෙන මේක ASCII කේතයක් බවට පරිවර්තනය කරනවා. යතුරු පූර්වක සෑම යතුරක්ම නියෝජනය කිරීම සඳහා පරිගණකය විසින් ASCII කේත භාවිතා කරයි. හැම කී එකකටම කෝඩ් එකක් තියෙනවා. මේ කෝඩ් එකට අදාළ සංඥාව තමයි පරිගණකයට යන්නේ. ඒතර පුතේ ඔයා ප්‍රෙස් කරන හැම කී එකක්ම මොකද්ද මේ ප්‍රෙස් කරපු කී එක? ඒ කී එකට අදාළ සංඥාව මොකද්ද කියලා පරිගණකය අඳුරනවා. එහෙම තමයි ABCD කියලා එයා වෙන් කරගන්නේ. නැත්නම් අපි කී එකක් ඔබනකොට මේ කී එකකින් කී එකට එයා කොහොමද අඳුරගත්තේ? ඔක්කොම කීස් එක වගේ. පරිගණකයක කීබෝඩ් එකක කීස් 100 පන්නලා තියෙනවා. නේද? 100 අධික ප්‍රමාණයක් කීස් තියෙනවා. මේ හැම කී එකක්ම වෙන වශයෙන් අඳුර ගන්න ඕනි. කොහොමද අඳුරගත්තේ? එහෙනම් මේ දේවල් මේ විදිහට අඳුරගන්නේ ඒ හැම කී එකකටම අදාළ වෙන වශයෙන් කෝඩ් එකක් තියෙනවා. මේ කෝඩ් එක ASCII කේතයක් විදිහට පරිවර්තනය කරගෙන තමයි පරිගණකය අඳුරගන්නේ මේ කේතෙන් මොකද්ද කරේ කියලා. හරි. යතුරු මේ විදිහට යතුරු පූර්වක වර්ග දැන් අපි ආදාන උපක්‍රම වල තියෙන කීබෝඩ් වල වර්ග තියෙනවා මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් හතරක්. කීබෝඩ් තියෙනවා දරුවනේ යතුරු 101ක් තියෙන. ඒ කියන්නේ කීස් 101ක් තියෙන යතුරු පූර්ව වැඩි දියුණු කරන ලද යතුරු පූර්ව. ඒතර කීස් 101ක් තියෙනවා. ආයෙ තියෙනවා 104ක් තියෙනවා. ඒ Windows යතුරු පූර්ව. මොකද Windows බටන් එකක් තියෙනවනේ. Windows බටන් දෙකකුයි ඒ වගේම old බටන් දෙකකුයි. එනකොට අපිට එතෙන්ට බටන්ස් 4ක් ඇඩ් වෙනවා. එතකොට ඔන්න Windows keyboard වල keys 104ක් තියෙනවා. හරිද? දැන් ගණන් කරලා බලන්න. තම තමන්ගේ ගෙදර තියෙන keyboard එකේ keys කීයක් තියෙනවද? ඒතර සාමාන්‍ය වැඩි දියුණු කරපු එකක තියෙන සාමාන්‍ය එක 101යි. නමුත් අපි අද පාවිච්චි කරන Windows keyboard නේ. ඒ නිසා 101ක් තියෙනවා. ඒ වගේම තමයි Apple සමාගමේ සාමාන්‍ය standard keyboard එකක keys 82ක් තියෙනවා.
සාමාන්‍ය Apple සමාගමේ ස්ටෑන්ඩඩ් කීබෝඩ් එක. නමුත් Apple සමාගමේ එක්ස්ටෙන්ඩඩ් කීබෝඩ් දිගු යතුරු පුවරුව තුල කීස් 108ක් තියෙනවා. කීස් 108ක්. ඒතර කීස් වැඩි ප්‍රමාණයක් දකින්න හම්බ වෙන්නේ අපිට Apple කීබෝඩ් එකක් තුල. ඉතින් මම රූප සටහන් පෙන්වන්නම් දරුවන්ට මේ කීබෝඩ්ස් වල වෙනස්කම් ටික. ඊට කලින් අපි බලමු යතුරු පුවරුවක පරිගණකයේ පද්ධති ඒකකය හා සම්බන්ධ වන ආකාරය අනුව වර්ග තුන. යතුරු පුවරුව පරිගණකයට සම්බන්ධ වෙනවනේ. යතුරු පුවරුව තුල වය එකක් තියෙනවා. මේ වය එක පරිගණකයේ පිටිපස්සට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට එහෙම සම්බන්ධ කරන්න දැන් අද නම් අපි USB වල ඉන්නේ දරුවනේ. නමුත් ඉස්සර කාලේ එහෙම USB තිබුණේ නැහැ. ඒතර මේක සම්බන්ධ කරන්න පුළුවන් ආකාර තුනක් තිබුණා. එතකොට මේ මොනවද මේ තුන? ඔන්න පළවෙනි එක AT keyboard. පද්ධති ඒකකයේ AT port හා සම්බන්ධ වේ. එතකොට AT port කියලා જાතියක් ඔන්න ඉස්සර කාලේ තිබුණා. දැන් නම් මේ දේවල් අපිට දකින්නවත් නැහැ. ඔන්න ඒකෙන් පස්සේනවා PS2 කියලා එකක්. PS2 port කොළ පාට ඒ වගේම දම් පාට mouse එකටයි keyboard එකටයි වෙන වෙනම සම්බන්ධ කරන්න පුළුවන් port දෙකක්. ඊට පස්සේ එනවා USB keyboard දරුවනේ. ඔන්න අද අපි දකින්නේ USB Universal Serial Bus port. නේද? විශ්වීය ශ්‍රේණිගත. එතකොට මේ කියන USB තමයි අද අපේ keyboard mouse අපිට පරිගණකයට සම්බන්ධ කරන්න භාවිතා කරන්නේ. එහෙනම් අපිට මේ විදිහට ඉස්සර කාලේ ඉඳලා අද වෙනකම් ports වර්ග තුනක් තිබ්බා. AT port, PS2 port, USB port. 1868 දී 1868 දී තමයි මේ කියන ක්‍රිස්ටෝෆර් ලැතම් ෂූල්ස් විසින් මුල්ම යතුරු පුවරුව නිර්මාණය කළේ. ඔන්න. එහෙනම් මුල්ම යතුරු පුවරුව ලෝකේ නිර්මාණය කරලා තියෙන්නේ 1868. 1868 ක්‍රිස්ටෝෆර් ලැතම් ෂූල්ස් විසින් තමයි මුල්වරට කීබෝඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ. අන්න දරුවෝ මතක පොතට යොදා ගන්න මේ දේවල්. මුල්ම වරට ලෝකේ යතුරු පුවරුව නිර්මාණය කරන්නේ ක්‍රිස්ටෝෆර්. නේද? ක්‍රිස්ටෝෆර් කිව්වටම බෑ. මොකද ක්‍රිස්ටෝෆර් කියලා නම් ගොඩාක් තියෙනවා සයන්ටිස්ට්ලාට. ඒ නිසා ක්‍රිස්ටෝෆර් ලැතම් ඒ විදිහටවත්. මෙයා 1868 දී තමයි මුල්ම යතුරු පුවරුව නිර්මාණය කරලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේ කියන පෝට්ස් වර්ග ගැන. ඔන්න අපිට දැන් දකින්න හම්බ වෙනවා මේ පෝට්ස් වර්ග පුතේ. දැන් මේ තියෙන්නේ AT පෝට් එක. මේකේ මේ විදිහට පින් මම මේ පින් ගාව පොඩ්ඩක් මෙහෙම පාට කරලා පෙන්නන්නම් අඳුර ගන්න. හරිද? මේ විදිහට මේකේ තියෙනවා පොඩි පින් වර්ග. සුදු පාටින් අදින්නම්. මෙන්න මෙතන මේ පින් 1යි 2යි 3යි 4යි 5ක්. මේ. දැන් මේක මෙන්න මෙහෙම එළියට එනවා පින්. හරිද? ඕක ඉතින් ඉස්සර කාලේ තිබුණේ. දැන් නම් මේවා අපිට බලා ගන්නත් නැහැ. මේකේ මෙන්න මේ වගේ පින් තියෙනවා මේ පහ. කූරු පහක් තියෙනවා. ඔය කූරු පහ තමයි පරිගණකයට සම්බන්ධ වෙන්නේ. එතකොට ඒවට තමයි පුතේ AT port කියන්නේ. දැන් එතකොට මේ ADB port කියලාත් වර්ග තිබිලා තියෙනවා. මම මේ ඒවත් දැම්මේ නිකන් බලන්න. XT port. එතකොට mini USB. නමුත් අපිට ඕනි වෙන තුන් දෙනා මේ තුන් දෙනා. එතකොට මෙතන තියෙනවා PS2 port. PS2 port එකේ තියෙන්නේ මේ විදිහට මේ බලන්න සිදුරු 6ක්. ওই සිදුරු 6ට හරිද කම්බි 6ක් තියෙනවා පරිගණකයේ මදර්බෝඩ් එකේ. එතකොට ඔයාලට පුළුවන් මේක ගිහිල්ලා මදර්බෝඩ් එක පිටිපස්සට ප්ලග් කරන්න. එතකොට මේ PS2 port එක ඔන්න AT port එක. දැන් අඳුර ගන්න පුළුවන් නේද අපිට මේ දෙක? AT port එක මොන වගේද PS2 port එක මොන වගේද කියලා. මොකද මේ දෙකේ වෙනස්කම් දෙක ඔය විදිහට බලන්න. ඊට පස්සේ එනවා USB port නේද? අපි කවුරුත් අඳුරන අපේ USB port එක. mini USB නම් දැන් අපිට මොබයිල් ෆෝන් charge කරන්න ඒ වගේම මොබයිල් ෆෝන් වල කේබල් වලට තමයි මුල් කාලේදී mini USB port ආවේ. නමුත් keyboard mouse වලට mini USB ඇවිල්ලා නැහැ දරුවනේ. keyboard mouse වලට කොහොමත් අපිට USB port එක තමයි අදටත් අපි භාවිතා කරන්නේ නේද? ඒතර Bluetooth keyboard එකක් උනත් USB port එකක් එක්ක තමයි සම්බන්ධ කරගන්නේ. ඒතර අර ඊට කලින් ඉස්සර අතීතයේදී අපි PS2 port සහ AT port තමයි use කරලා තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ports වර්ග තුනක් මේ විදිහට දැන් අපිට බලා ගන්න හම්බ වුණා. ඔන්න දැන් අපිට පුළුවන් නේද keys 101ක keyboard එක. ඔන්න අපිට බලා ගන්න. ඒතර මේකේ Windows key එකක් නැහැ. මේ මම මෙතන මේ කතරයක් ගහනවා නේද? ඒ දෙකේ keys නැහැ. ඒතර keys දෙකක් අඩුයි. හරිද? එතන keys දෙකක් අඩු වෙනවා. ඊට පස්සේ අපිට ගත්තොත් එහෙම දැන් සාමාන්‍ය keyboard එකකින් අඩු වෙන keys අපිට බලන්න පුළුවන්. දැන් මෙතන 101යි ඒතර දෙකක් අඩු වුණානේ. තව එක key එකක් මෙතන මං හිතන්නේ තව අඩුයි. FN කියලා key එකක් මෙන්න මෙතෙන් එන්න ඕනේ. ඒතර ඔය keys තුන නැතිව මෙතන අපිට 101ක් දකින්න පුළුවන්. key 101ක්. ඊට පස්සේ තමයි Windows keyboard එකේ ඉන්නේ. මේ බලන්නකො Windows key එකේ මෙන්න මෙතන Windows key එක. මෙතන Windows key එක එනවා. මෙතෙන්ට Windows key එක එනවා. මෙතෙන්ට function key එක එනවා. ඔය විදිහට ඔන්න අපිට keys ටිකක් වැඩිපුරත් එක්ක තියෙනවා. ඒතර මේ Windows keyboard එක මේකේ දැන් මෙතන 104ට වඩා සමහරට දෙකක් හෝ වැඩි වෙන්නත් පුළුවන්. නමුත් standard Windows keyboard එක
අනිවාර්යෙන් 104යි එන්නේ. ඉතින් අර සමහර සමාගම් කීබෝඩ් නිෂ්පාදනය කරනකොට කීස් දෙක තුනක් තව ඇඩිෂනල් අපිට එක එක ඔප්ෂන්ස් එක ඇඩ් කරලා ඒ වෙනවා. ඉතින් නමුත් ස්ටෑන්ඩඩ් කීබෝඩ් එකක් නම් Windows 104යි එන්නේ. ඉතින් වැඩිම අපිට දකින්න හම්බෙන්නේ මම අර මෙතන X කියලා ගහපු දෙකට එන්නේ අනිවාර්යෙන් Windows key දෙක. මොකද Alt එකයි Control එකයි මෙතන තියෙනවා. ඊට අමතරව function key එකක් අපිට use කරගන්න පුළුවන්කම ලැබෙනවා. right. එහෙනම් ඔන්න Windows keyboard එකක් අපි මේ දැක්කේ. ඔන්න අපිට දැන් දකින්න හම්බ වෙනවා Apple keyboards දෙකක්. එතකොට මෙතන Apple standard keyboard එක තියෙනවා. මෙතන Apple extended keyboard එක තියෙනවා. එතකොට Apple standard keyboard එකේදී අපිට keys 82යි දකින්න හම්බ වෙන්නේ. නමුත් දැන් Apple manufacturing කරනකොට සමහරලාට පුතේ keyboard වලදී දැන් අපිට 82ක් standard keyboard එකේ තිබිය යුතුයි කිව්වට සමහරලාට වෙනස් වීම වෙන්න පුළුවන් keys වල. නමුත් එයාලා කියන්නේ standard keyboard එකේ keys 82යි කියන එක. නමුත් ඉතින් manufacturing වලදී යම් විදිහට වෙනස් වීම වෙන්න පුළුවන්. يعني keys වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. අවුරුද්දෙන් අවුරුද්ද එක එක අප්ඩේට්ස් වලදී මේ දේවල් සිද්ධ වෙනවා. එතකොට මේ දකින්නේ ඔබ ඊටාත්ම කියන්නේ මෑත කාලීනව ගත්ත කීබෝඩ් එකක් නෙවෙයි. ටිකක් පරණ Apple standard keyboard එක රූප සටහනක්. එතකොට මේ පහලින් තියෙන්නේ දැනට තියෙන අලුත්ම Apple keyboard එකක රූප සටහනක්. මොකද මේක සම්පූර්ණ fingerprint එකත් සහිතව නිර්මාණය වෙච්ච extended keyboard එකක්. මේකේ නම් අපිට ඒගොල්ලෝ කියනවා keys 108ක් අනිවාර්යෙන් තියෙන්න ඕනි කියන එක. එතකොට keys 108ක් ගත්තාම Apple keyboard එක තමයි වැඩිම keys සංඛ්‍යාවක් සහිතව අපිට හම්බ වෙන keyboard එක. මොකද දැන් Windows keyboard එක ගත්තත් 104යිනේ. එතකොට මේකේ අපිට වැඩිපුර keys 4ක් දකින්න හම්බ වෙනවා. හරි. මොකද මෙතන දැන් අර same keyboards තියෙන්නේ දෙකම එක keyboard. දැන් ඔය Apple සහ Windows ලගේ වෙනස් වෙන්නේ මෙතන control කියලා key එකක් එනවා. මෙතන option කියලා එනවා. මෙතන command කියලා එනවා. දැන් මේ Windows ලගේ මේ control එක අපිට දකින්න හම්බෙන්නේ CTRL නේ. option එකට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ alt key එකනේ. command කියලා key එකක් අපිට හම්බ වෙන්නේ නැහැ Windows ලගේ. අපි ඔතනට ඕනනම් FN key එකක් හෝ Windows key එක තමයි අපි මෙතනට යොදාගන්නේ. මොකද Apple keyboard එකක මෙන්න මේ විදිහ ටිකක් වෙනස්ම අපිට හුරු පුරුදු නැති keys තුනක් අපිට දකින්න හම්බ වෙනවා. එතකොට දැන් මෙතන enter button එක එන්න ඕනි තැනට Apple keyboard එකේ ඉන්නේ return කියලා. shift එක shift කියලාම තියෙනවා. මෙතන return කියලා එනවා. එතකොට අනිත් දේවල් සාමාන්‍ය විදිහට ලොකු වෙනස්කමක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද සමාගම් දෙකක් තමයි Apple සහ Windows කියලා කියන්නේ. ඉතින් ඔවුන් දෙදෙනාගේ වෙනස්කම් යතුරු පූර්ව තුලත් අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න දරුවෙක් විදිහට ඉතින් මේ වෙනස්කම් දෙකම ඔබට පුරුදු වෙලා තියෙන්න ඕනේ. Windows keyboard එකත් අපිට සාමාන්‍යයි, Apple keyboard එකත් අපිට සාමාන්‍යයි. මොකද අපිට මේ දෙක දෙකක් විදිහට දකින්න බෑ. ඒක සාමාන්‍යයි ඒ විදිහට දැක්කට අපි විෂය ඉගෙන ගන්න දරුවෝ විදිහට අපිට මේක සාමාන්‍ය වෙලා තියෙන්න ඕනේ. හරි. එහෙනම් ඔබ මේ දැක්කේ ඔය keyboard වල වර්ගීකරණයන් හතර තුල අපි සාමාන්‍ය 101 keys 101 key එකකයි ඒ වගේම 104 keyboard එකයි 82 108 කියන keyboards හතර තමයි අපි මේ විදිහට දැක්කේ. ඉතින් keyboard වලින් පස්සේ ඔන්න අපිට හම්බ වෙනවා යොමු උපාංග pointing devices. pointing device point එකක් යොමු කරන්න. මේ ඔක්කොම input devices. ආදාන උපාංග. මේ ආදාන උපාංග වල ඔන්න යොමු උපාංග කොටසට අපි එන්නේ. ඔබට රූප සටහනුත් පේන්න තියෙනවා. mouse එක, joystick, trackball, graphic pads නේද? දැන් මේ ඔක්කොම point එකක් සම්බන්ධවනේ. පරිගණකයේ විවිධ ස්ථාන දැක්වීමට විවිධ ස්ථාන දැක්වීමට භාවිතා කරන උපකරණ වලට pointing devices ලෙස හැදින්වේ. පරිගණකයේ විවිධ ස්ථාන දැක්වීමට භාවිතා කරන උපකරණ. ඒවට තමයි අපි pointing devices කියලා කියන්නේ. අදාළ ස්ථානයේට ඊ තුඩගෙන දැන් ඊ තුඩ කියන එක අපි සාමාන්‍ය ඊතලයක් ගත්තොත් මේ විදිහට නෙන්නේ. right ඊ තුඩගෙන එමෙන් පසු මෙම උපකරණය මගින් යම් විධාන හා දත්ත පරිගණකයට ඇතුළත් කළ හැකිය. මෙම උපකරණ වලට උදාහරණ වෙනුවේ mouse එක, trackball කියන්නේ මෙන්න මේකට. මේ trackball ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා කැමරා සිස්ටම් වලට. කැමරාව හරවන්න කරන්න බලන්න. එතකොට ඔය විශේෂඥ කියන්නේ අපි ගත්තොත් සෞඛ්‍ය ශාස්ත්‍රය තුල ඒ සෞඛ්‍ය ශාස්ත්‍රය තුලත් දැන් අපි එකෝ ටෙස්ට් එකක් එහෙම හදවතේ කරොත් එහෙම ඒ එකෝ ටෙස්ට් එකේදීත් අපිට ඒ අදාළ ඩිවයිස් එක තුලින් යවනේ තරංගේ සංඥා හරවන්න trackball එක ක්‍රියාත්මක කරනවා. ඉතින් ගුවන් යානා ඔය අපි virtually පාලනය කරනකොට trackball එකක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විදිහට බෝලයක් අපිට දකින්න පුළුවන්. එතකොට trackball කියන්නේ ඒකට පුතේ මේකිනුත් වෙන්නේ point එකක් අපිට හෙට මෙහෙට චලනය කිරීමේ හැකියාව. ඉතින් mouse එක trackball ඒ වගේම තමයි touchpad එක විදිහට අපිට යොදා ගන්න පුළුවන් laptop computers වල තියෙන mouse එක වෙනුවට අපිට හම්බ වෙන touchpad එක. ඒතර pad එකක් විදිහට අපි කියන්නේ ඒක. එතකොට joystick කියන්නේ මේකට අපිට gaming වලදී අපි ගොඩක් වෙලාවට simulator games
අපි ඔය ෆ්ලයිට් සිමියුලේෂන් ඒ වගේම ඔය ගොඩාක් වාහන සම්බන්ධව ගේමින්ස් වලදී අපි මේ වගේ ජෝස්ටික් පාවිච්චි කරනවා. ඒ නැත්නම් සාමාන්‍ය වර්ගයේ ජෝස්ටික් පව අපිට තියෙනවා. ගේමින් වලට තමයි කොහොමද ජෝස්ටික් අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි ටච් ස්ක්‍රීන් එක. ටච් ස්ක්‍රීන් එක මොබයිල් ෆෝන් වල තියෙන ටච් ස්ක්‍රීන් එක විදිහට අපිට ගන්න පුළුවන්. මොබයිල් ෆෝන් වල තියෙන ටච් ස්ක්‍රීන් එක ඩිජිටයිසර් වගේ උපකරණ කියලා කිව්වහම අපිට මේ ග්‍රැෆික් පෑඩ් වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට මේක සම්පූර්ණයෙන්ම ඩිජිටයිසර් විදිහට ගන්න පුළුවන්. දැන් ඔබ මේ දකින ස්මාර්ට් බෝඩ් එක තුලත් මම මේ දත්තේ පොයින්ටින් ඩිවයිස් එකක් එහා මෙහා කරන්න මේ පෙන් එක යොදා ගන්නවා. ඒතර ඒකෙනුත් වෙන්නේ මේ විදිහට පොයින්ට් එකක් නේද? මේ විදිහට පොයින්ට් එකක් මට එහෙ මෙහෙ අරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒක අපි ඕක මවුස් එකෙනුත් කරනවනේ. මවුස් එකෙනුත් අපි කරන්නේ ඒ දේම තමයි. ඒතර මම ටච් ස්ක්‍රීන් එකක් විදිහට මේ යොදා ගන්න පැනල් එක තුල කරන්නේත් ඒ දෙයමයි. මම මේ විදිහට අතින් අදින එක මවුස් එකෙන් අදින්නත් පුළුවන්. පැහැදිලිනේ. ඉතින් ඔන්න අපි input devices වල pointing devices ගැනයි මේ කතා කරේ. ඒකෙත් අපි ඉස්සරහට යනවා. පරිගණකයේ තිරේ ඇති කර්සරය චලනය කිරීමට හෝ යමක් සක්‍රිය කිරීමට අවශ්‍ය වූ විට මවුසය යොදා ගනි. පරිගණකයේ තිරේ ඇති කර්සරය චලනය කිරීමට හෝ යමක් සක්‍රිය කිරීමට අවශ්‍ය වූ විට මවුසය යොදා ගනි. මවුසේ සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ඇමරිකානු ජාතිකයෙක් වන ඩග්ලස් එන්ගල්බර්ට්. ඩග්ලස් එන්ගල්බර්ට් නැමැත්තාටය. ඔහු විසින් 1963 වර්ෂයේදී පළමු මවුසය නිර්මාණය කළ අතර ඔන්න ඩග්ලස් එන්ගල්බර්ට් කියන කෙනා 1963 දී පළමු මවුසය නිර්මාණය කරලා තියෙනවා. 1970 නොවැම්බර් මාස 17 වන දින US 3541 යටතේ ඔහුට ඒ සඳහා පේට්‍රන් බලය ලැබුණා. එතකොට 1963 හදපු මවුස් එකට අවුරුදු 7කට පස්සේ පේට්‍රන් බලය හම්බ වෙලා තියෙනවා. එතකොට මොහුට පමණයි මේ පේට්‍රන් එකට හිමි කාලය තුල මවුස් එකක් නිර්මාණය කරන්න පුළුවන්. මොකද පුතේ දැන් මුල් කාලේ නිර්මාණය කරපු ගොඩාක් පරිගණකවල මවුස් තිබුණේ නැහැ. පැහැදිලිද? මවුස් එකක් තිබුණේ නැහැ. ওই මවුස් එකක් ඉන්නේ හරි මෑතකදී තමයි. හරි. මවුස් එක ක්‍රියාත්මක වන ආකාරය අනුව වර්ග දෙකකි. ඔන්න මවුසුත් වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය මවුස් එක normal mouse ඒ වගේම ප්‍රකාශ mouse එහෙම අපි කියනවා optical mouse. normal mouse සහ optical mouse විදිහට අපිට mouse වර්ග දෙකක් දකින්න පුළුවන්. හරි අපි බලමු ඊටු කොටස. වර්තමානයේදී optical mouse එක ඉතා ජනප්‍රිය වී ඇත. ඔව් අද අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන mouse optical mouse නේ. නේද? අර mouse එකකට පොඩි light එකක් තියෙනවනේ රතු පාට නේද? ඒක තමයි optical mouse කියන්නේ. ඉස්සර කාලේ තිබ්බ යටින් බෝලයක් තියෙන mouse නේ. මුල් පරිගණකය mouse යටපැත්තේ බෝලයක් තිබියන්න. මුල් පරිගණක mouse යටපැත්තේ බෝලයක් තිබේ. නේද? ඉස්සරේ බෝලකින් තමයි වැඩ කරේ. අද එහෙම නෑ. අද optical light එකකින් යන්නේ. mouse එහා මෙහා චලනය කරන විට මෙම බෝලය කරකැවි. මෙම චලන රටා සංවේදක විසින් ග්‍රහණය කරගෙන විද්‍යුත් සංඥා ආකාරයට පරිගණකයේ වෙත යවනු ලැබේ. පරිගණකයේ ඒවා පරිවර්තනය කොට අදාළ පණිවිඩවලට අනුව තිරය මත තිබෙන දර්ශකය චලනය කරනු ලැබේ. අපි mouse එකේ මෙහෙ කරනකොට ඒ බෝලේ කැරකිලා ඒ අදාළ සංඥා පරිගණකයට ගිහිල්ලා පරිගණකයේ විසින් ඒවා අඳුරගෙන අපේ මොනිටර් එකේ අදාළ mouse එක චලනය කරලා අපිට පෙන්නනවා. mouse එකේ තිබෙන බොත්තම් දෙක හෝ වැඩි ගණනක්. දැන් මුල් කාලේ බොත්තම් 3ක් ආවා. දැන් අපිට left right කියලා බටන් දෙකයි එන්නේ. ඉස්සර කාලෙම බටන් 3ක් ආපු mouse තිබ්බා. ඊට පස්සේ ඉතින් අපිට මැදින් අර කරකවන්න බෝලයක් එනවනේ. wheel එකක්. ඉතින් ඒ wheel එක press කරන්න කරකවන්න පුළුවන් කමත් එක්ක බටන් දෙකකට සීමා වෙනවා. ඊට පස්සේ mouse එක update වෙනවනේ. designing වලට, gaming වලට. එතකොට ඉතින් ගොඩාක් buttons තියෙන mouse ආවා. අපිට හැම ඇගිලි වලකටම mouse සාමාන්‍යයෙන් button ගත්තාම 1 2 3 4 5 6 7 8 10 12 තියෙන buttons තියෙන mouse පවා ඔන්න ආවා. ඉතින් සාමාන්‍ය basic mouse එකක් ගත්තොත් බොත්තම් දෙකක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. හො වැඩි ගණනක් කියලාත් කිව්වේ ඒකයි. මගින් තිරය මත තේරීම් සිදු කරනු ලබයි. Apple පරිගණකවල භාවිතා කරනු ලබන mouse එක් mouse බොත්තමක් පමණක් ඇත. Apple computer වල දෙකට බෙදලා නැහැ mouse එක. සාමාන්‍යයෙන් තනි mouse එක අපිට ඒක ඇගිලි වලින් තමයි touch screen එකක් වගේ නිකන් එහෙම තමයි අපි කියනවා touch pad එකක් වගේ වැඩ කරන්න තියෙන්නේ. දැන් පුතේ දැන් Windows mouse එකක් සාමාන්‍යයෙන් ගත්තාම අපිට wheel එකක් තියෙනවනේ කරකවන්න උඩ පහළ යන්න. Apple mouse එකේ එහෙම නැහැ. Apple mouse එකේ අපි ඇගිලි දෙකක් තියලා මේ ඇගිලි දෙක මෙහෙම උඩට ගන්නකොට උඩට යනවා. පහළට ගන්නකොට පහළට යනවා. අපිට මේ සම්පූර්ණ ඇගිලි වලින් තමයි වැඩ කරන්න තියෙන්නේ mouse එකේ. වම් පැත්තයි දකුණු පැත්තයි වැඩ කරනවා. ඒ වුණාට එක බටනයක් විදිහට තමයි මේකේ නිර්මාණය කරලා තියෙන්නේ.
ඒක හරි අමුතුයි තාක්ෂණයේ දියුණුවයිනේ. එතකොට ඉතින් අර සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. totally difference. සාමාන්‍ය mouse එකක් සහ Apple mouse එකක් ගත්තාම සම්පූර්ණයෙන්ම වෙනස් මේ ගොල්ලන්ගේ technologies. ඔප්ටිකල් mouse එකේ යටපැත්තේ බෝලයක් නැත. ඒතර ඔප්ටිකල් mouse වල යටපැත්තේ බෝලයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේවායේ ආලෝක විමෝචන ඩයෝඩ, light emitting diode LED කියන සංඥා ක්‍රමය තමයි භාවිතා කරනවා කියලා කියන්නේ. ඔප්ටිකල් වල හරිද? ඔප්ටිකල් mouse එකක යටපැත්තේ. එතකොට දුරස්ත ලෙස සංඥා නිකුත් කළ හැකි මවුසද අද දවසේ භාවිතයට ගෙනේ. දුරස්ත ලෙස අපි Bluetooth mouse, wireless mouse කියලා කියන්නේ. එතකොට මේවා දුරස්ත විදිහෙන් නේද පාවිච්චි කරන්නේ අපි. දැන් Apple mouse සහ Apple keyboard ගත්තොත් wire එක ආවෙම නැහැ කවදාවත්. එතන මේ දේවල් දුරස්ත විදිහටමයි භාවිතා කරන්නේ. ඒක ඔටෝ ෆෙයා වෙලා අපිට සාමාන්‍ය ඇවරේජ් දුරක ඉඳලා වැඩ කරන්න පුළුවන්. නේද? අද අපි කවුරුත් කැමතිනේ Bluetooth mouse keyboard එක වැඩ කරන්න දුරස්තව. wire කියන දේවල් අද අපිට ඇත්තටම ප්‍රශ්නයක්නේ. හරිද? මේවායේ විකල්ප සංවේදකයන් සහ ඩිජිටල් සංඥා සැකයෝ ඩිජිටල් සයින් ප්‍රොසෙසිං DSP ද දක්නට ලැබේ. මවුසේ පරිගණක පද්ධතියේ ඒකකය හා සම්බන්ධ වන ආකාරය අනුව වර්ග 3යි. අනිත් මවුස් එකටත් වර්ග 3ක් තියෙනවා. සීරියල් පෝට් එක, PS2 පෝට්, USB පෝට්. මම කලින් නම් PS2 සහ USB පෙන්නුවා. සීරියල් පෝට් එක කියන එක නම් ටිකක් අර දිගට තියෙන පෝට් එකක්. කලින් රූප සටහනෙත් ඒක තිබුණා. නමුත් ඒක නම් අපිට මෙතනදී බලා ගන්න හම්බ වෙන්නේ නැහැ දරුවන්ට. PS2 සහ USB පෝට් එක නම් අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් මවුස් එකටත් අර කීබෝඩ් එක වගේම තමයි පෝට්ස්. එක විදිහටම තමයි පෝට්ස් ලැබුණේ මවුස් එකටත්. ඉතින් මේ තියෙන්නේ වයර්ලස් මවුස් එකක්. ඔන්න අපිට මවුස් වර්ග බලනකොට USB එකට සම්බන්ධ කරන්න පොඩි මෙන්න මේ විදිහට අපිට ඩොංගල් එකක් වගේ කොටසක් හම්බ වෙනවා. එතකොට ඒ කොටසත් එක්ක තමයි මේ මවුස් එක කනෙක්ට් වෙන්නේ. දැන් මේ තියෙන ඔප්ටිකල් මවුස් එකකින් ලයිට් පත් වෙනවා. යටින් පොඩි ලයිට් එකක් තියෙනවා. වයර් එකකුත් එක්ක මේ විදිහට ගන්න පුළුවන්. මේ මැකැනිකල් කියලා කියන්නේ ඒකයි අපිට මේ යටින් බෝලයක් දකින්න හම්බ වෙනවා. ඔප්ටිකල් එකේදී මෙතන පොඩි ලයිට් එකක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. ඉතින් ට්‍රැක් බෝල් කියලා කියන්නේ මේ වගේ කොටසකට මං කලින් පෙන්නවා. ඉතින් ජෙස්ටික් කියලා තියෙනවා අපිට ග්‍රැෆික් පෑඩ් වල වගේ වැඩ කරනකොට මේ වගේ පෑනක්. ඒ පෑන ආධාරකෙන් අපිට පුළුවන් පුතේ දැන් ඔය ඕකෙත් තියෙනවා අපිට ප්‍රෙෂර්ස් කියලා. ඒ කියන්නේ පෑන පොඩ්ඩක් හිමින් තද කරනකොට පොඩියට ලියවෙනවා. ඒ කියන්නේ අපි පෑන ගොඩාක් තද කරලා ලියුවොත් මහතට ලියවෙනවා. සැහැල්ලුවෙන් ඇල්ලුවොත් හීනියට ලියවෙනවා. සාමාන්‍යයෙන් අර පින්සලකින් වැඩ කරනවා වගේ මේකෙත් ඒ ප්‍රෙෂර්ස් කියන ඒවා මේ ජෙස්ටික් වල තියෙනවා. ඉතින් ඒකත් මවුස් පොයින්ටර් එකක් විදිහට අපිට වැඩ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ග්‍රැෆික් පෑඩ් වල. ඉතින් අද මේ දේවල් ලංකාවට අලුත් දේවල් නෙවෙයි. මොකද මේ වෙනකොටත් ඔන්ලයින් අධ්‍යාපනයේ හරහා ගොඩක් ගුරුවරු මේ වගේ ක්‍රම භාවිතා කරමින් අද ඉගැන්වීම් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ දේවල් අද සාමාන්‍යකරණය වෙලා තිනවා. මොකද පුතේ දැන් අපිට මවුස් එකකින් අකුරු ලියන්න බැහැනේ සාමාන්‍යයෙන් හොඳට. නේද? මවුස් එකකින් අපිට සාමාන්‍යයෙන් දැන් මෙහෙම ලියනවා වගේ ලස්සනට මෙහෙම අපිට ලියන්න බෑ. ඒතර අපිට පුළුවන් මේ වගේ ජෙස්ටික් එකක් සහ ග්‍රැෆික් පෑඩ් එකක් අරගෙන ග්‍රැෆික් පෑඩ් එක තුල අපිට ලියනකොට පරිගණකය තුල ඒ දේවල් මේ විදිහට දකින්න. දැන් මෙතන උනත් අපිට ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක් නිසානේ මේ විදිහට අකුරු ලියන්නේ නේද? මේ විදිහට. ඒතකොට අපිට සාමාන්‍ය මවුස් එකෙන් මේ හා හැඩයට මෙහා සමානවම අපිට අකුරු ලියන්න පුළුවන් කමක් නැහැනේ. හරි. ඉතින් ඕක තමයි විශේෂත්වය මේ දේවල් වල. අර මවුස් එකට වඩා දියුණු උපාංගත් මේ වෙනකොට අපිට දකින්න හම්බ වෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ ගේමින් මවුස්. අපි ටිකක් විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්න මවුසස්. එතකොට Razer කියන බ්‍රෑන්ඩ් එක තමයි මේක යොදාගෙන තියෙන්නේ. දැන් දරුවන්ට පේනවා මේකේ මේ වම් පැත්තේ අපිට අර කීබෝඩ් එකක වගේ අංක තියෙන්නේ මේ. මේක ඇතුළේදී මේ 0 1 2 3 කියලා අංක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේ හැම එකක්ම එකින් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේ මෙතන මේකේ තියෙනෙත් එහෙම ඒවා මේ. එතකොට අර මවුස් එක අපිට කීස් දෙකකට බටන්ස් දෙකකට සීමා වෙලා නැහැ. දැන් මෙතන අපිට ගත්තොත් කීස් තියෙනවා 12යි 13යි 14යි 15යි 16යි 17යි 19යි 20ක් 25ක් විතර තියෙනවා මේකේ කීස්. දැන් මේකෙත් එහෙමයි. මේ Razer කියන මවුස් එකෙත් එහෙම කීස් තියෙනවා. දැන් සාමාන්‍ය බේසික් මවුස් උත් එනවා. දැන් මේකෙත් අපිට මෙතන කීස් දෙකක් හම්බ වෙනවා. මෙතනට සම අනිකුත් කීස් දෙකෙන්. ඒතර මේකෙත් එහෙමයි. හැම එකේම මේ දෙපැත්තේ සයිඩ්ස් බටන් දෙකක් එනවා. මේ පැත්තට ඊතලයකුයි මේ පැත්තට ඊතලයකුයි. සාමාන්‍ය බේසික් මවුස් වල තමයි බටන්ස් දෙකක් එන්නේ. දැන් මේවත් බටන්ස් වැඩි. එතකොට මේවා විශේෂ කටයුතු වලට ඩිසයිනින් වලට ඒ වගේම ප්‍රෝග්‍රෑමින් වලට නම් අපිට මවුස් එක ඇත්තට ඕනෙ වෙන්නේ නැහැ. ගොඩක් එහෙමත් නැත්නම් ගේමින් වලට. ඉතින් ගේමින් වගේ දේවල් වලට තමයි මේ වගේ මවුස් යූස් කරන්නේ. ඉතින් මිලෙන් පොඩ්ඩක් ඉහළයි. මිල ඉහළයි. සාමාන්‍යයෙන් වෙළඳපොලේ අපිට සාමාන්‍ය මිලයන් ගණන් වලට ගන්න බෑ. සාමාන්‍යයෙන් 20000 30000 40000 50000 මේ වගේ විශාල මිල ගණන් වලට ඉතින් මේවා යනවා. ඉතින් මේවා තාක්ෂණික ක්‍රමවේද වෙනස් දරුවනේ. එක එක තාක්ෂණික ක්‍රමවේද මේවා තුල තියෙනවා. නමුත් අපිට මේ කරන වැඩත් සාමාන්‍ය මවුස් එකකින් උනත් කරගන්න පුළුවන්. හරිද? ඉතින් අර මිනිසුන්ගේ පහසුව සහ ඔවුන් ඒ සඳහා දක්වන කැමැත්ත අනුව තමයි මේවා මිලදී ගන්නේ ගොඩක් අය. එහෙම නැත්නම් මේවා සාමාන්‍ය අපේ වැඩ කටයුතු කර ගැනීමට අවශ්‍ය නැහැ. අපිට සාමාන්‍ය රුපියල් 300-400කට තියෙන මවුස් එකකින් උනත් අපේ සාමාන්‍ය වැඩ කටයුතු ටික අපිට කරගෙන යන්න පුළුවන්.
ඉතින් මවුස් එකකින් පස්සේ අපිට හම්බ වෙන ඊගාව ඉන්පුට් ඩිවයිස් එක තමයි තීරුකේත කියවනය බාකෝඩ් රීඩර් එක. බාකෝඩ් රීඩර් එක කිව්වහම මේ බාකෝඩ් රීඩර්ස් අපි ඉස්සෙල්ලා කතා කරන්න කලින් බලලෙමුකෝ. මේ තියෙන බාකෝඩ් රීඩර් එක. අපි දන්නවා මේ විදිහට අතින් මේ විදිහට ඇල්ලුවට පස්සේ මේ කියන බාකෝඩ් එකට මෙතනදී පොඩි රතු පාට එලියක් මේ විදිහට වදිනවා. එතකොට මේකේ තියෙන අංක කියවනවා. දැන් මේ තියෙන්නේ තොරණ තව බාකෝඩ් එකක්. අපි මේකට කියනවා 3D බාකෝඩ් එකක්. හරිද? ඒතර මේකෙදි අපිට බාකෝඩ් එක කොයි පැත්තෙන් ඇල්ලුවත් ස්කෑන් කරනවා යා. මේකෙදි එහෙම බෑ. මේකෙදි හරියටම මේ ලයින් එකම මේ විදිහට මේ ලයින් එකම හරියටම වදින්න ඕනේ. ඒ කියන්නේ මෙයාගෙන් ඉරක් නේ වෙනස් වුණොත් ගන්නෙ නෑ. ඒතර මේක 2D බාකෝඩ් එකක්. ඒතර මේක 3D බාකෝඩ් එකක්. දැන් ඔබ දැකලා තියෙනවා සුපිරි වෙළඳ සැල්වලදී අපි භාණ්ඩ මිලදී ගත්තට පස්සේ නේද? බිල් එකක් හදන්නකොට අපිට අර බාකෝඩ් එකෙන් තමයි ඔක්කොම ස්කෑන් කරලා ටක් ටක් ගාලා බිල් එක හදන්නේ. ඉතින් අන්නේ බාකෝඩ් එකත් කරන්නේ දත්ත ආදානය කිරීමක්නේ. පරිගණකයට දත්ත ලබා ගැනීමක්. නැත්නම් අපි මේ ප්‍රොඩක්ට් එකට අදාළ මේ දිග අංකේ අතින් ටයිප් කරන්න ඕනේනේ. ඒකට වැරදි වෙන්න පුළුවන්. ගොඩාක් ලොකු කාලයක් යනවා. කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? අපි බාකෝඩ් යන්ත්‍රයක් නේද? බාකෝඩ් ඩිවයිස් එකක් පාවිච්චි කරලා ඉතාමත්ම වේගෙන් නිර්වද්‍යතාවයෙන් ඉහළව අර අංකය පරිගණකයට ලබා ගන්නවා. ඉතින් මේ විදිහට ටටටක් ගාලා ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට අපිට බාකෝඩ් යන්ත්‍රය භාවිතා කරන නිසා කාර්යක්ෂමව මේ පරිගණකයට දත් ඇතුල් කිරීම කරගන්න පුළුවන්. ඉතින් අපි බලමුකෝ බාකෝඩ් එක මොකක්ද කියලා දැන්. නූතන වෙළඳ භාණ්ඩවල විස්තර දක්වා ඇති කළු පාට පටි තීරය කියවීමට ගන්නා උපකරණය බාකෝඩ් රීඩර් ලෙස හැදින්වේ. මෙහි ඇති තීරු වලින් කියන භාෂාව අන්තර්ජාතික සම්මුතියකට අනුව සටහන් වේ. තීරුකේත කියවනයක් තුළට මෙවැනි තීරුකේතයක් යොමු කළ විට තීරුකේත කියවනය මගින් විශේෂී ආලෝක ධාරාවක් එම තීරුකේතය මතට යොමු කොට එහි ප්‍රතිබිම්බය ක්ෂණිකව පරිගණකයේ වෙත යොමු කරනු ලැබේ. මෙම තොරතුරු තොග පාලනය සහ අනිකුත් පාලන කටයුතු සඳහා ප්‍රයෝජනයට ගත හැකිය. මොකද දැන් තොග පාලනයේදී පුතේ අපි කරන්නේ අපි තුමු දැන් අපිට සාමාන්‍යයෙන් බාකෝඩ් එකක් තියෙන වතුර බෝතල් 1000ක් එනවා කියලා. එක බාකෝඩ් එකක් ඇල්ලුවාම අපිට හරි අර වතුර බෝතල් 1000ම සේව් කරලා බාකෝඩ් එකේ ඉතුරු ප්‍රෝග්‍රෑම් එක පරිගණකයේ තුල ඔටෝමැටිකලි හදන්න පුළුවන්. නැත්නම් මේ වතුර බෝතල් 1000ම අපිට සේව් කර ඉන්න බැහැනේ. ඒතර ඒ වගේ තොගයක් පාලනය කරන්න හරි ලේසි. ඒතර කල්ලිකුත් වෙච්ච භාණ්ඩ හොයාගන්න ලේසි. අපි විකුණු වේවා නේද? තාමත් විකුණුච්ච නැති කොටස් මේ හැම දෙයක්ම හරි තාමත්ම වේගයෙන් අපිට පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා මේ බාකෝඩ් සිස්ටම් නිසා. ඉතින් මේ දේවල් අන්තර්ජාතික සම්මුතියකට අනුව හදලා තියෙන දේවල්. ඉතින් අද ලෝකයේ ගොඩාක් ව්‍යාපාර මේ බාකෝඩ් වලට මාරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේකේ ඉතිරි කොටසත් ගිහින් බලමු. පරිගණකයේ තුල ස්ථාපනය කර ඇති විශේෂිත මුදුකාංගයක් මගින් එම ප්‍රතිබිම්බය විශ්ලේෂණය කර එම තීරුකේතනය තුල ඇති දත්ත හඳුනාගෙන පරිගණකයේ තුල තැන්පත් කරනු ලැබේ. මේ නිසා එම භාණ්ඩය පිළිබඳ විස්තර යතුරු පුවරුව ඔස්සේ පරිගණකයට ආදානය කිරීමට අවශ්‍ය නොවන අතර අන්න අපි ඒ නිසා පරිගණකයට ආදානය කිරීම අවශ්‍ය නැහැ. ඉතා ඉක්මනින් හා ක්ෂණිකව අදාළ දත්ත පරිගණකයට ආදානය වේ. වර්තමානයේ බොහෝ සුපිරි වෙළඳ සැල්වල ඇගලුම් මළවි සැල්වල නේද? රෙදි කඩවල් වල මෙම ක්‍රමය බහුලව භාවිතා කරනු දක්නට ලැබේ. ඉතින් අද සුපිරි වෙළඳ සැල් රෙදි කඩවල් නේද? ඉතින් ගොඩාක් තැන්වල මේ බාකෝඩ් එක භාවිතා කරනවා තමන්ට මේ දත්ත වේගයෙන් පරිගණකයකට ඇතුළත් කර ගැනීමට. ඉතින් ඒක දැන් සාමාන්‍ය බිසි නැති සාමාන්‍ය කෙනෙකුට මේක වැදගත් නෑ. නමුත් ඔබ දන්නවා හයිවේ එකේ ටිකට්ස් පවා අපිට ටිකට් එක දුන්න ගමන් බාකෝඩ් එකකින් ස්කෑන් කරාම තමයි ඔබ ගෙවිය යුතු මුදල කොපමණද කියලා උන් අපිට කියන්නේ. එතකොට අපිට ඒක ඉතාමත්ම පහසුයි. ඒ වගේම ඒ වැඩ කරන රාජකාරී කරන නිලධාරීන්ට ඒක ඉතාම පහසුයි. මොකද පරිගණකයේ ඔය අංක ටයිප් කර කර ඉන්නකොට වරදින්න පුළුවන්. නේද? අත්තරදීම ඕනෑ තරම් වෙන්න පුළුවන්. ඒතර පිටිපස්සේ වාහන එක පෙළට බලන් ඉන්නවා. උන්ට පරක්කු වෙනවා. ඉතින් අපි අර චිට් එක දීපු ගමන් එයා ස්කෑන් කරා සල්ලි ගත්තා. ඒක ඉතාමත්ම වේගෙන් සිද්ධ වෙනවා. හරිද? හරි. OCR. දැන් අපිට ඔන්න ඊගාවට හම්බ වෙන ඉන්පුට් ඩිවයිස් එකක් තමයි OCR කියලා කියන්නේ. Optical Character Recognize. මොකද්ද මේ OCR කියලා කියන්නේ? දැන් මේක අපි කලින් පළමු ඒකකයේ තුල කතා කරපු දෙයක්. අද දෙවෙනි ඒකකයේදීත් අපි මේ කතා කරන්නේ. දැන් මේකදී මම දරුවන්ට කියලා දීලා තියෙනවා අපිට දැන් දැන් දත්ත ආදානය කරනවා කියන්නේ දැන් කීබෝඩ් එකකින්ම නෙවෙයිනේ. අපිට යම් කිසි ලේඛනයක තියෙන අක්ෂර පරිගණකයට ඒ ආකාරයෙන්ම ගන්න පුළුවන්. දැන් ලෝකෙ දියුණුයිනේ. දැන් අපි ගත්තොත් හැබැයි මේකට දැන් සෑම භාෂාවක්ම ගොඩාක් දුරට තාම කම්ෆර්ටබල් නැහැ. සිංහල භාෂාව වගේ නම් තාම අපිට ගන්න බෑ. නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන අක්ෂරයක් අපිට ලිපියක තියෙන අක්ෂර ඒ ආකාරයෙන්ම අපිට පරිගණකයට ගන්න පුළුවන්. අපි ටයිප් කරා හා සමානව. එතකොට මෙන්න මේ
පහසුකමට මේ තාක්ෂණයට අපි කියනවා OCR කියලා, optical character recognitions. ඉතින් ආලෝකයට සංවේදී සලකුණු කියවේ හැකි ස්කෑනර් වර්ගයකි. ආලෝකයට සංවේදී සලකුණු කියවේ හැකි ස්කෑනර් වර්ගයකි. බොහෝ ස්කෑනර් යන්ත්‍ර සමග මෙම පහසුකම ලබා ගැනීමට පුළුවන්. මොකද දැන් වෙළඳපොලේ තියෙන ගොඩාක් ස්කෑනර් යන්ත්‍ර වලත් මේක තියෙනවා. මොකද දැන් සාමාන්‍ය ස්කෑනර් යන්ත්‍ර පින්තූරයක් විදිහටනේ යම් කිසි ડોකියුමන්ට් එකක් ස්කෑන් කරන්නේ. අක්ෂර තියෙන ලිපියක් පින්තූරයක් විදිහට තමයි පරිගණකයට ස්කෑන් කරගන්නේ. හැබැයි මේ OCR පහසුකම තියෙන බොහෝ ස්කෑනර් යන්ත්‍ර වල අපිට පුළුවන්කම තියෙනවා පුතේ මේ ડોකියුමන්ට් එක එඩිට් කරා හා සමානව ස්කෑන් කරගන්න. ඒ කියන්නේ අපිට ඒ ડોකියුමන්ට් එක PDF නම් ඒ PDF එක අපිට එඩිට් කරන්න පුළුවන්. ඒතර අපිට ඒකේ තියෙන අකුරු මකලා කරලා අපිට අවශ්‍ය අකුරු ටයිප් කරලා අපිට නැවත මේක රීඑඩිට් කර ගැනීම හැකියාව තියෙනවා. ඒතර තවදුරටත් ඒක අපි ආයි ටයිප් කරලා ඇතුල් කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ පරිගණකයට. ඒක ගොඩාක් ස්කෑනර්ස් වල OCR on කරලා ස්කෑන් කරාම අපිට PDF ෆයිල් එක එඩිට් කරන්න පුළුවන් ආකාරයෙන් තමයි නිර්මාණය වෙන්නේ. මෙමගින් දෘශ්‍ය ලේඛනවල අක්ෂර අංක සහ සංකේත හඳුනාගෙන ලේඛන වශයෙන් පිටපත් කෙරේ. නිකන් ඉමේජ් එකක් විදිහට නෙවෙයි ලේඛන වශයෙන් පිටපත් කෙරේ. එහෙත් මෙසේ හඳුනාගත හැක්කේ Arial, Times New Roman වැනි ඉංග්‍රීසි අක්ෂර වර්ග කිහිපයක් පමණි. ඒ වගේ අර ටිකක් පුතේ අර අඳුර ගන්න පුළුවන් අකුරු වර්ග තියෙනවනේ. වැල් අකුරු, fancy fonts මේ වගේ දේවල් ටිකක් කරගන්න අමාරුයි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේ වගේ ස්ටෑන්ඩඩ් ෆොන්ට් වලින් තියෙනවා නම් අපිට අනිවාර්යෙන් ඒ අක්ෂර අඳුර ගන්න පුළුවන්. රූපමය මාධ්‍යයෙන් ලේඛන පිටපත් ලබාගත හොත් ඒවායේ අක්ෂර අපිට වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ අපි ඉමේජ් එකක් විදිහට පින්තූරයක් මේ විදිහට ස්කෑන් කරොත් ඉමේජ් එකක් කියලා හිතන්නකෝ. දැන් මේකේ අපිට තිබ්බොත් hello කියලා වර්ල්ඩ් එකක්. මේක අපිට වෙනස් කරන්න බෑනේ ඉමේජ් එකක් විදිහට ආවොත්. හැබැයි මේක PDF එකක් විදිහට සේව් වුණා. portable document format එකක් විදිහට අපිට මේක edit කරන්න පුළුවන්. අන්න ඒක තමයි අපිට මෙතන තියෙන විශේෂ වාසිය. PDF එකේ වාසිය වෙනස් කළ නොහැකි. ඒතර OCR මාධ්‍යයෙන් ලබා ගන්නා ලේඛන වදන් සැකසුම් අපි කියනවා word processing. word එකකින් මේක අපිට edit කරන්න පුළුවන් මොකෙන්ද? word software එකෙන්. වදන් සැකසුම් නැත්නම් word මුදුකාංගය ආධාරයෙන් සංස්කරණය කළ හැකියි. එතකොට මේ තියෙන්නේ OCR ක්‍රමයට ස්කෑන් කරාම මේ තියෙන්නේ සාමාන්‍ය ක්‍රමය. ඒතර මේක අපිට edit එකට ගෙනියන්න බැහැ. මේක සාමාන්‍ය image එක Photoshop වලට යොදා ගැනීමක් පමණයි අපිට කරන්න පුළුවන්. නමුත් OCR විදිහට අපි ස්කෑන් කරාම PDF එකක් හෝ සාමාන්‍ය වෙනත් ෆයිල් එකක් අපිට Word වලින් edit කරගන්න නැත්නම් PDF editor software එකකින් edit කරගන්න මේ ඕනෙම විදිහකට අපිට මේක කරන්න පුළුවන්. නමුත් දැන් පුතේ දැන් මේක ස්කෑන් එකක් නැති වුණොත් මොකද කරන්නේ? ඇත්තම එහෙමනම් අපිට පුළුවන් අන්තර්ජාලය තුල free OCR generators generator කියලා තියෙනවා. free OCR generator කියලා search කරන්න. right Google එකේ search කරන්නකෝ. Google එකේ search කරාට පස්සේ www.freeocr.com කියලාම වෙබ්සයිට්ස් එයි ocr.net මේ වගේ ඒවා. ඒකට ඔයාලට පුළුවන් පුතේ ඔයාලට මොබයිල් ෆෝන් එකෙන් ඉමේජ් එකක් ගන්න. ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ඔයාලට අවශ්‍ය කරන ડોකියුමන්ට් එකේ පින්තූරයක් ගන්න. ඊට පස්සේ මෙතනින් එනවනේ වෙබ්සයිට්ස් free OCR generator කියලා search කරාම ඒකකට අර ඉමේජ් එක අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරාම යාලා අහනවා ඔයාට මේක ඕනි ටෙක්ස්ට් ෆයිල් එකකටද වර්ඩ් ෆයිල් එකකටද PDF එකකටද ඔයාලා කැමති ෆෝමැට් එකක් දීලා මේක කන්වර්ට් කරාට පස්සේ අර ડોකියුමන්ට් එක සියලුම අක්ෂර අපිට වෙනම කන්වර්ට් කරලා දෙනවා. ඉතින් මේක අපිට ඉතාමත්ම විශේෂ කොටසක්. මොකද අපිට ස්කෑන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොබයිල් ෆෝන් එකෙන්ම අපිට මේක කරන්න පුළුවන්. ඉතාම පහසුයි. ගොඩක් වෙලාවට මේ ડોකියුමන්ට් එකම මේ විදිහට මෙන්නේ නැහැ. ડોකියුමන්ට් එකේ තියෙන අකුරු ටික අපිට අකුරු විදිහට ටෙක්ස්ට් ෆයිල් එකකට දෙනවා. දැන් ඔබ හිතන්න ඔබට ඉංග්‍රීසි සින්දුවක් අවශ්‍යයි. මේ ඉංග්‍රීසි සින්දුව ටයිප් කරගන්නයි ඔබට අවශ්‍ය. නමුත් ඔබ අන්තර්ජාලය තුල මේ ඉංග්ලිෂ් සෝන් එකේ ලිරික්ස් තියෙන ලස්සන ෆොන්ට් එකකින් ලිරික්ස් තියෙන ඉමේජ් එකක් ගන්නවා. මේ ඉමේජ් එක ඒ වෙලාවෙම ඒ ගමම් ඉමේජ් එක ඩවුන්ලෝඩ් කළා ඒ ඉමේජ් එක ඒ ගමම්ම මේ OCR ජෙනරේටර් එකකට අප්ලෝඩ් කරා. අර ෆොටෝ එකක් ගහගත්තේ. අපි සාමාන්‍යයෙන් printing document එකක් තිබ්බොත්නේ. එතකොට අර ඉංග්‍රීසි සින්දුවේ අකුරු ටික ඒ විදිහටම Word file එකකට save වෙනවා. ඒතර ඔයාට පුළුවන් ඒක පස්සේ අරගෙන edit කරලා Tamanට අවශ්‍ය විදිහට ඒ design එක නිර්මාණය කරගන්න. ඒතර අපිට අකුරක්වත් type කරලා නැහැ දරුවනේ. ඉතින් බලන්න මෙන්න අපිට තියෙන පහසුකම්. ඒතර අපි තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීම තුළ අපිට තියෙන benefits
මේ වගේ සුළු ක්‍රමවේද අපේ එදිනෙදා ජීවිතයට අපිට පාවිච්චි කරන්න පුළුවන්. කාර්යාලයකට, නිවාසයකට නේද? අපි එදිනෙදා ජීවිතේ මේ ස්ථාන දෙකේදීම පාසලක වේවා අපි කරන ක්‍රියාවලි පහසු කරගන්න, කාලය ඉතුරු කරගන්න, කාර්යක්ෂමව මේ දේවල් කරන්න. මොකද අපිට මේ ස්කෑන් මැෂින්ස් නැති වෙන්න පුළුවන්. නමුත් අපිට මේ වගේ පොඩි සරල ක්‍රමවේද ට්‍රික්ස් තියෙනවා. මේ කියන කාර්යයන් අපිට ඉතාමත්ම වේගෙන් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මෙතනින් පස්සේ අපි යනවා OCR පොඩි ස්කෑන් එකක් බලන්න. මේ තියෙන්නේ අපිට USB සම්බන්ධයෙන් තියෙන සාමාන්‍ය ස්කෑන් එකක්. මේකෙදි වෙන්නේ මේ ડોකියුමන්ට් එක දිගේ අපි මේ ස්කෑන් එක අරගෙන යනකොට එතන තියෙන අකුරු අඳුර ගැනීමේ හැකියාව මේකට තියෙනවා. ඒකවල මේක අපිට පරිගණකයට සම්බන්ධ කරලා මේ අපි ස්කෑන් කරගෙන යන සියලුම අකුරු වර්ඩ් වල ටයිප් වෙනවා. ඔටෝමැටිකලි ටයිප් වෙනවා. ඉතින් මේ වගේ OCR ස්කෑනර් යන්ත්‍ර. සාමාන්‍ය ස්කෑන් මැෂින් වලත් OCR තියෙනවා. නමුත් මේක ඊට වඩා විශේෂිත එකක්. ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන්ස් කියන මේ මැෂින් එක. දැන් මේ තියෙන්නේ පැරණි පොත්පත් වගේ දේවල් ලේඛනගත කරනවා නම් සංරක්ෂණය කරනවා නම් මේ ස්කෑන් මැෂින් එකේදී අපි මේ පොත පෙරලනකොට පෙරලන්න මෙතන තියෙන සෑම පිටුවක්ම පරිගණකයට ස්කෑන් වෙනවා. හිතන්න පිටු 1000ක විතර පොතක් කියලා පුතේ. ඒතර අපි ඒක පෙරලගෙන යනකොට මොකද පැරණි පොත්පත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපිට පුළුවන් පැරණි පොත්පත් වල PDF එකක් හදන්න. ඒතර මේ වගේ ස්කෑනර් මැෂින් එකකට දුන්නාම එයා ස්කෑන් කරලා පරිගණකයට අපිට මේක එවනවා. මොකද දැන් අපි මේ පැරණි පොතක් එහෙම නේද ටයිප් කරන්න ගියොත් කොච්චර ලොකු කාලයක් අපිට ගත වෙයිද? ඔතන ඊට වඩා ඊටාම පහසුවෙන් විශාල කාලයක් නේද අපිට විශාල කාලයක් ඉතුරු කරගන්න පුළුවන්. අඩු කාලයකින් අපිට මේ වගේ දේවල් භාවිතා කරමින් අපිට පරිගණකයත් එක්ක කටයුතු කරන්න පුළුවන්. ඉතින් අර input devices කිව්වහම මේ keyboard mouse විතරක් නෙවෙයි. නේද? දැන් ඔබට තේරෙන්නේ නැතිනේ දරුවනේ. mouse එක keyboard එක හැරුණාම barcode එක තියෙනවා. ඒ වගේම මේ වගේ OCR ස්කෑනර් යන්ත්‍ර තියෙනවා. එතකොට මේ දේවල් වලින් මේ කරන්නේ පරිගණකයට සම්පූර්ණයෙන්ම අපි දත්ත ඇතුල් කර ගැනීමක්. හරි. ඊගාවට අපිට හම්බ වෙනවා OMR. දැන් අපි පහු කරගෙන ආවේ OCR. දැන් ඒකෙදි C කියන්නේ characters අක්ෂර. මේක OMR. M කියන්නේ මොනවාද? mark සංකේත සලකුණු. එහෙනම් සලකුණක් ඇති නැති බව තේරුම් ගැනීමේ හැකියාව ඇති ස්කෑන වර්ගයකි. සලකුණක් ඇති නැති බව තියෙනවද නැද්ද කියලා මෙයාට තේරුම් ගන්න පුළුවන්. එහෙම හැකියාවක් ඇති ස්කෑන වර්ගයක්. විභාග බහුවර්ණ උත්තර පත්‍රවල විභාග බහුවර්ණ උත්තර පත්‍ර කියන්නේ මොනවාද? අන්න MCQ. ඒ කියන්නේ OMR එක අපි යොදාගන්නේ MCQ ප්‍රශ්න පත්‍ර වලට. බහුවර්ණ උත්තර පත්‍රවල නිවැරදිද කියා බැලීම සඳහා භාවිතා කරයි. බහුවර්ණ උත්තර පත්‍රවල උත්තර නිවැරදිද කියා බැලීම සඳහා භාවිතා කරයි. මෙම ක්‍රමයේදී ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍රයේ ප්‍රතිබිම්බය මුලින්ම පරිගණකය තුළ තැන්පත් කරනු ලබයි. ඒ කියන්නේ දැන් අපි කියන්න ඕනේ පරිගණකයට ප්‍රතිබිම්බයේ විදිහට අපි දෙනවා එකේ උත්තරේ 4, දෙකේ උත්තරේ 3, තුනේ උත්තරේ 5, හතරේ උත්තරේ 1. දැන් ඒක අපි ලකුණු කරලා මෙයාට දෙන්න ඕනේ. ඒක ලකුණු කරන්න තියෙනවා තැන. අපි පරිගණකයට කලින් නේද උපදෙස් දීලා තියෙන්න ඕනේනේ. මේ අපි ඔයා බලන පේපර් එකේ මෙන්න ආන්සර්ස් ටික. ඒතර යාට ඕනි විදිහට අපි යාට ඒ ටික කලින් දෙනවා. ප්‍රතිබිම්බය මුලින්ම පරිගණකය තුළ තැන්පත් කරනු ලබයි. පසුව OMR යන්ත්‍රය ඔස්සේ අපේක්ෂකයින් විසින් පිළිතුරු සපයනු ලැබූ පිළිතුරු පත්‍රවල ප්‍රතිබිම්බයන් පරිගණකය තුළට ආදානය කරනු ලබන අතර අන්න පසුව OMR යන්ත්‍රය ඔස්සේ අපේක්ෂකයන් දැන් මේ MCQ පේපරේ ලිව්වා අය විසින් පිළිතුරු සපයනු ලැබූ පිළිතුරු පත්‍ර දැන් යාලත් පිළිතුරු සපයනවනේ පිළිතුරු පත්‍රක මේ පිළිතුරු පත්‍රවල ප්‍රතිබිම්බයන් පරිගණකය තුළට ආදානය කරනවා නැතුල් කරනවා එසේ ලැබෙන ප්‍රතිබිම්බයන් හා මුලින් ලබා දී ඇති ආදර්ශ පිළිතුරු පත්‍රයේ ප්‍රතිබිම්බයන් එකිනෙක සසදා බලා ස්වයංක්‍රීයවම ලකුණු ලබා දෙනු ලැබේ. මේ සඳහා විශේෂ මුදුකාංගයක් අවශ්‍ය වේ. මොකද මේ දැන් හිතන්නකෝ පුතේ දැන් මේ තමයි උත්තර ප්‍රත්‍යය. මේ උත්තර ප්‍රත්‍යයේ උඩින් කවුරු හරි ලකුණු කරපු උත්තර පත්‍රයක් තියෙනවා. එතකොට දැන් මේකේ මාක් වෙන්න ඕනේ පළවෙනි රවුම හරි උත්තරේට. හැබැයි ඒකේ තියෙන දෙවෙනි රවුම. ඒතර ආලෝකයේ ගමන් කිරීම ඇත්ත නැත්ද? එහෙම නැත්නම් ඒ ඔයා බලන සංඥාව එතන තියෙනවද නැද්ද? එහෙම බලලා තමයි මේක එකද හරිද වැරදිද කියලා මෙයා කියන්නේ. හරි. මේක මෙහෙම පැහැදිලි වෙන්නේ නැත්නම් මොකද්ද ඔය කිව් එක තාම ගැටලුවක් නේද කියලා තියෙනවනේ මම මේක රූප සටහනක් පෙන්නන්නම්. එතකොට අපි රූප සටහනත් එක්ක අපි කතා කරමු. මේ තියෙන්නේ OMR යන්ත්‍රයක් ස්කෑනර්. දැන් මෙතනින් තමයි අපි ඇතුල් කරන්නේ මේ MCQ පිටපත්. දැන් ඔබට පේනවා ඇති කළු පාටට තිත් තියෙන්නේ ඒ ආන්සර්ස් දීපුවා. එතකොට මේ මැෂින් එක ඇතුලෙන් මේක මේ විදිහට චෙක් කරලා මේ එළියේ ට්‍රේ එකට එන්නේ මේ බලපු ඒවා. හරිද? මේ අවුට්පුට් එක.
එතකොට මේ බලපු හැම එකකම රිසල්ට් එක දැන් පරිගණකයට යනවා. මෙයා පාස්ද ෆේල්ද එයාට නේද? අපි තුන් මෙහෙම 50න් 30යි එයාට ඊගාව එක්කෙනාට 50න් 40යි. මේ විදිහට මේ ලකුණු එකින් එක අදාළ ID එකත් එක්ක පරිගණකගත වෙනවා. සාමාන්‍යයෙන් දියුණු ඔප්ටිකල් මාක් රෙකග්නිෂන්ස් මැෂින් පැයට පේපර්ස් 500 සිට 1000 දක්වා ප්‍රමාණයක් චෙක් කරනවා. පැයක් යනකොට පේපර්ස් 500ක් 1000ක් බලන්න පුළුවන්. එච්චර වේගවත්. දැන් අපි මේක මැනුවල් කරන්න ගියා නම් නේද? අපිට පැයට 500ක් පේපර්ස් බලන්න බෑනේ දරුවනේ. MCQ papers. ඉතින් එතකොට මෙන්න ඒ මැෂින්ස් එක. දැන් මේ තියෙන්නේ කොලේ. ආන්සර් ෂීට් එක. හරිද? මේ ආන්සර් ෂීට් එක බලන්න. එතකොට සර්ච් කරලා ගන්නත් පුළුවන් අන්තර්ජාලය තුල. මේ ආන්සර් ෂීට් එකේ අපිට මේ විදිහට රවුන්ඩ් 4ක් එනවා. ඔහොම. 4ක් 5ක් ඒක ගලප ගන්න පුළුවන් අපිට. හිතන්න අපි දැන් පළවෙනි උත්තරේ මෙහෙම කියලා. හරි. දැන් මෙහෙම තියෙද්දී පළවෙනි උත්තරේ 2 නම් දැන් මේ වැතර ලියලා තියෙන්නේ 1 2 මෙහෙම තියෙනවා. හරි. දැන් අපි හිතමු අපි ආන්සර් එක 2 කියලා. එතකොට අපි කළු පාට වගේ අදාළ පාටක් ඒගොල්ලෝ කියනවා මේක හරියටම පාට කරන්න ඕනි. එතකොට අර කලින් ප්‍රතිබිම්බය ලබා දුන්න ආන්සර් ෂීට් එකේ මෙතන ආන්සර් එක තියෙයිද බලනවා. තිබුණොත් ඒක හරි. පැහැදිලි නේ. ඔක හරි සරලයි. ඒතර මෙයා අඳුරගන්නේ මේ සංකේතය මාක් එක. මොකද මාක් එක? මෙන්න මේ රවුම. බෑ රවුමම තිබිය යුතුයි. රවුම. බෑ රවුම වෙනස් වෙලා දැන් මේකේ එලිප්සාකාර හැඩයක් එහෙම වුණොත් එහෙම යාට අඳුරන්න බෑ රවුමක් නෙවෙයිනේ මේක. ඒතර මාක්ස් හම්බ වෙන්නේ නැහැ. ලකුණු ලැබෙන්නේ නැහැ. දැන් ඒක තමයි මම මේ මෙතන කියලා තියෙන්නේ මේ. ආන්සර්ස් දෙකක් දීලා තිබ්බොත් රෝන්. එතකොට බැරි වෙලා හරි එකක් කතරකින් මෙහෙම හරහට කපලා තිබ්බත් වැරදි. ඒ වගේම හරි උත්තරයට හරියක් දාලා තිබ්බත් වැරදි. එතකොට රවුම මෙහෙම තියෙද්දි භාගයක් පාට කරලා තිබ්බොත් මෙහෙම ඒත් වැරදි. යාට එහෙම රවුමක් අඳුර ගන්න බෑනේ නේද දරුවනේ. මේ මෙහෙම අඳුර ගන්න බෑනේ රවුම් භාගයට පාට කරලා. එහෙනම් correct මේ තියෙන්නේ. ආන්සර්ස් 4ක් තියෙනවා. හරිම ආන්සර් එක හරියටම පාට කරලා. ඔන්න OMR වලදී අපිට ආන්සර් එකක් දෙන්න පුළුවන් හරිම ක්‍රමවේදය. මේක පිටපන්නන්නත් එපා. ගෝන්ටම් පාට කරන්න තියෙනවා. දැන් මේකදී ඔයාලා හිතයි මෙහෙම. විභාගෙ ලියනවට වඩා අමාරුයිනේ දැන් රවුම් පාට කරන එක කියලා. ඔව් ඉතින් දැන් මේ OMR ක්‍රමයට නම් අපිට හම්බ වෙන්නේ පිළිතුරු පත්‍රය. අපිට ඒගොල්ලෝ කියනවා මේක. ඒතකොට ඉතින් අපි හරියම සැලකිලිමත්ව තමයි මේක කරන්න ඕනේ. මොකද මේක කොහෙවත් අපිට වෙන අකුරක්වත් ලියන්න කරන්නත් බෑ. හරිද? මේ විදිහට අපිට ඔක්කොම අපේ විභාග අංක පවා මේ පාට කරලා තමයි මෙතන හදන්න තියෙන්නේ. ඒක මොකද මැෂින් එකක් නෙමෙයි ID එක පවා අඳුරගන්නේ. බාකෝඩ් වලින් යන්නේ මේ ඔක්කොම මේ විදිහට මේ OMR ආන්සර් ෂීට් කියලාත් මේක ගහලා තියෙනවා. OMR ආන්සර් ෂීට්ස්. ඉතින් එතකොට අපි හරි පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ තාක්ෂණික ක්‍රම අපි දැනගෙන ඉන්නත් ඕනේනේ. මේ ආකාරයට අපිට පුළුවන් නේද MCQ විභාග පවත්වලා ඉතාමත්ම අඩු කාලයකින් මේ පේපර්ස් වල උත්තර බලන්න. එතකොට අපි දැන් මේක මැනුවල් කරන්න ගියොත් කොච්චර කාලයක් යයිද කියලා හිතන්නකෝ. ප්‍රශ්න 50ක් බලන්න උනා. නේද? 1 2 බලන්න ගියත් අත්තරදීම් කොච්චර සිද්ධ වෙන්න පුළුවන්ද? නමුත් මේ ක්‍රමවේදයේ යටතේ දැන් මේ වගේ පේපර්ස් 500ක් විතර නේද අපි හදාගෙන මේ පැත්තෙන් අපි දානවා. මේ පැත්තෙන් ඉන්පුට් කරනකොට වේගයෙන් එකින් එක වේගයෙන් පේපර්ස් ටික චෙක් වෙවි මෙහෙම එළියට එනවා. ඉතින් මේ වගේ මැෂින්ස් ඕනෑ තරම් අපිට අද දකින්න හම්බ වෙනවා. ලංකාව තුලත් මේ වගේ දේවල් ඕනෑ තරම් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දරුවනේ මේ ක්‍රමයට අපි කියන්නේ OMR. එහෙනම් OCR සහ OMR කියලා ක්‍රම ඔන්න දෙකක් තියෙනවා. මාරු කරගන්න එපා. OCR කියන්නේ අකුරු සහ ඉලක්කම් අඳුර ගන්න පුළුවන්. OMR කියන්නේ මාක් සංකේතයක් එහෙම නැත්නම් හැඩයක් හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ දෙක දෙවිධයකටයි ක්‍රියාත්මක වෙන්නේ. මේ දෙක එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ එහෙම නැහැ. මේ දෙක දෙකක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් පැහැදිලිනේ මේ OMR ක්‍රමයට කොහොමද පරිගණකයක් තුළට දත්ත ඇතුළුනේ කියලා. OCR OMR කියන මේ ක්‍රමවේද දෙකේදීම අපි කරේ ස්වයංක්‍රීයම පරිගණකයක් තුළට දත්ත ඇතුල් කිරීමක්. ඒතර මේ devices වලට පුළුවන්කම තිබුණා ඒ විදිහට පරිගණකයට දත්ත ඇතුල් කරන්න. ඊගාවට එනවා MICR Magnetic in Character Recognizer. Magnetic in Character Recognizer. මම මේක ගැනත් කලින් ඒකකයන් වලදී පැහැදිලි කරා. MICR කියන්නේ මොකක්ද කියලා. දැන් MICR කියන එක අපි ගොඩක් වෙලාවට දන්නවා චෙක් පත් වල මේ අංකයක් තමයි කියලා. අපි ඒක පැහැදිලි කරන්න කලින් යමු රූප සටහනට. මේ දෙන පුතේ චෙක් පතක්. මේ චෙක් එකේ ඔබ දකිනවා මෙතන තියෙනවා අපිට මේ විදිහට මෙතන නම් මේ විදිහට ලොකු දිගම අංකයක් තියෙනවා. ඒකෙදි මේ රතු පාටින් කොටු කරලා තියෙන්නේ MICR කෝඩ් එක. හරිද? 695.24.3 කියලා මේ
MICR කෝඩ් එක. දැන් මෙන්න මේ MICR magnetic in character recognizer අන්න අංකය කියවන්න තමයි MICR කියන device එක තියෙන්නේ. device එක. MICR කියන device එකෙන් කියවන්නේ මොකද්ද MICR කෝඩ් එක. ඇයි දැන් මේ චෙක් පතක් හරි සංකීර්ණයිනේ. නේද? මේ චෙක් පතේ නේද? අපි තුන් මේ චෙක් පතේ අපි ලියනවා මේ වගේ ලක්ෂ ගාණක්. නේද? ලක්ෂ ගාණක් ලියනවා. හරිද? ලියලා දැන් මේ ඔක්කොම ලියලා අස්සම් කරලා හරිද? දැන් අස්සනකුත් දාන්න ඕනේ චෙක් එකේ. හරි මේ වගේ අස්සනකුත් දාලා එතකොට මේක ගෙවන්න ඕනි කාටද account number එක මේ විදිහට මේකේ ලියලා දැන් මේ ඔක්කොම කරලා මේක අපි බැංක් එකට බාර දුන්නාම හරිද? තව date එක දාන්නත් එපේ. හරි අපි date එකක් දාමුකෝ. හරි date එකක් දැම්මා. දැන් ඔය ඔක්කොම දාලා අස්සම් කරලා sign කරලා මෙතන cross කරන්නත් බැරුණානේ අපි cross කරමු. හරි. මේ විදිහට මේකත් cross කරා. එතන මෙතනින් pay only cash only හරි account only හරි නේද? pay account only කියලා අපි වගේ දාමුකෝ account only. ඒතර account එකට විතරයි සල්ලි දාන්න පුළුවන්. දැන් මෙහෙම කරලා අපි චෙක් එක දුන්නාම මේ බැංක් එකේ ඉන්න පුද්ගලයෙක් විසින් දැන් මේ චෙක් එකේ තියෙන ගාණ account එක ඔක්කොම දාලා මොකද සාමාන්‍ය කඩදාසියක ලියලා දෙනව නෙවෙයිනේ මේක බැංකුව විසින් ලියාපදිංචි කරපු චෙක් පතක තමයි මේක ලියලා තියෙන්නේ. එතකොට අපි මේක මහ බැංකුවට යවන්න ඕනේ. දැන් ඔබ හිතන්නකෝ දරුවනේ දැන් අපි බැංකු දෙකක් කියලා X කියලා බැංකුවක් තියෙනවා Y කියලා බැංකුවක් තියෙනවා. දැන් X කියන බැංකුවේ පුද්ගලයා තමයි මේ සල්ලි ගෙවන්නේ. එතකොට X කියන බැංකුවේ පුද්ගලයා ගෙවන්නේ Yට. Yට X බැංකුවේ account එකක් නැහැ. එතකොට Y මේක යාගේ බැංකුවට දාන්නේ. එතකොට Y ගේ බැංකුවෙන් X බැංකුවට එවන්න ඕනි. මේ චෙක් එක හරියද? මේක සල්ලි දෙන්න පුළුවන්ද? එහෙනම් ඒ සල්ලි අපිට එවන්න මහ බැංකුව හරහා හරි කමක් නැහැ. අපිට එවන්න මේ පුද්ගලයාගේ account එකට. එතකොට මේ චෙක් එකේ විස්තර මේ හැම දෙයක්ම මහ බැංකුවට යවන්න ඕනි. අපි කියන්නේ චෙක් පත් නිෂ්කාශනය වෙනවා කියලා. එතකොට චෙක් පත් නිෂ්කාශන මධ්‍යස්ථානයට අපි යවන්න ඕනි. එතකොට මීට අදාළව මෙන්න මේ අංකය පරිගණකයට ඇතුල් කරද්දී ඇතුල් කරන පුද්ගලයාට අත්තරදීමක් සිද්ධ වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එක්කෝ නියමිත කාලයට අපිට සල්ලි දෙන්න බැරි වෙනවා. චෙක් එක අගුරු චෙක් පතක් බවට පත් වෙන්න පුළුවන් නේද? වෙන මොනවා හරි ගැටලු ඇති වෙන්න පුළුවන්. එක්කෝ මේ සල්ලි වෙන කෙනෙක්ගේ account එකට යන්න පුළුවන්. නේද? වෙනවට කියනවා නෙවෙයි දරුවනේ. නමුත් මේ වගේ අත්තරදීම් වෙන්නත් පුළුවන්. අනික දවස අවසානයේ වෙනකොට බැංක් එකකට චෙක් කොච්චර එනවද? මේ අංක ටික ටයිප් කර කර අංක ටික ටයිප් කර කර අපිට මේක කරන්නත් බැහැනේ. ඉතින් ඒ නිසා බැංක් එකෙන් කරන්නේ මොකද්ද? මේක විශේෂිත වූ අංකකින් මේක print කරනවා. මොකද්ද විශේෂිත වූ තින්ත වර්ගයක්. අපි කියන එකට මේද කාන්දම් තින්ත magnetic ink. magnetic ink වලින් මේක print කරලා ඒක කියවන්න MICR එකක් යොදා ගන්නවා මේ වගේ. එතකොට මේ මැෂින් එකේ මේ එක පැත්තකින් චෙක් එක දැම්මහම මේක මේ විදිහට කොහොම කැරකිලා මේක දිගේ එළියට එනවා. right? එහෙම රවුමක් කැරකිලා එනකොට මොකද වෙන්නේ? අර මේ මැෂින් එකට පුළුවන් මේ MICR මැෂින් එකට පුළුවන් අර magnetic in character එක අදුරගෙන ඒක පරිගණකයට එවන්න. සමහර ඒවා මේකේ දෙපැත්තම ෆොටෝ එකකුත් ගන්නවා. ෆොටෝ එකකුත් ස්කෑන් කරගන්නවා. ෆොටෝ එකකුත් ස්කෑන් කරගෙන මේ අංකය පරිගණකයට ඔටෝමැටිකලි අපිට ගෙනහලා දෙනවා. පින්තූරෙකුත් එක්ක. ඒතර ඊටාම පහසුයි. ඒතර මෙතන ඉන්න සේවකයාට කරන්න තියෙන්නේ චෙක් පත් ටික මැෂින් එකට දාන එක විතරයි. ඒතර එකින් එක ස්කෑන් වෙවි පරිගණකයට මේ සියලුම දේවල් පිළිවෙලකට ලැබෙනවා. ඒතර අංකය වැරදින්නෙත් නැහැ. චෙක් පතේ විස්තර මොකුත් ඇතුල් කරන්න ඕනෙත් නැහැ. ඒතර මේ රෙකෝඩ් එකේ විදිහටම මහ බැංකුවට යවනවා. මහ බැංකුවෙන් මේගොල්ලෝ මේවා පරීක්ෂා කරලා account වල සත්‍යභාවය නිවැරදි කරගෙන නේද? සියලුම දේවල් තහවුරු කරගෙන account එක අතර මුදල් හොමාරු කරනවා. ඔය විදිහට තමයි මේ process එක මම ඊටාම කෙටියෙන් පැහැදිලි කරලා දුන්නේ පුතේ. මොකද නැත්තම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකද්ද මේකේ තේරුම? මේක පරිගණකයට සම්බන්ධ වෙන්න කොහොමද බැංකු කටයුතු වල චෙක් පත්. ඒතර මේක විශේෂිත වූ කාරණාවක්. අපි කලින් කතා කරේ විශේෂිත පරිගණක. ඒ විශේෂිත වූ කාරණාවට තමයි මේ MICR කියන යන්ත්‍රය යොදාගන්නේ. ඒතර පරිගණකයට දත්ත ඇතුල් කර ගැනීමක් කරගන්න. ඉතින් මම මේ පැහැදිලි කිරීම කළේ දැන් මේ පින්තූර දෙකත් එක්ක දැන් අපිට හොඳ අවබෝධයක් ආවනේ. දැන් ඒ අවබෝධයත් එක්ක පුතේ අපි සටහනට යමු. බැංකු වලින් නිකුත් කරන චෙක් පත්වල සමහර සංකේත විශේෂ මැග්නටික් තීන්ත වර්ගයක් භාවිතයෙන් ලියා තිබේ. මේවා කියවීමට භාවිතා කරන ස්කෑන් යන්ත්‍ර MICR ලෙස හැදින්වේ. කියවන්න භාවිතා කරන ඒවා. චුම්බක බවට පත් කළ හැකි තීන්ත විශේෂයක් භාවිතයෙන් කිසියම් සම්මත රටාවකට මුද්‍රණය කර ඇති සම්මත රටාවන් හඳුනාගෙන එම අනුලක්ෂණයන් පරිගණකයට සම්බන්ධ කර ඇත. MICR රීඩර් නැමැති විශේෂ උපකරණය වෙතට මෙම අනුලක්ෂණ සහිත ලේඛනයක් ඇතුල් කළ විට එම උපකරණයේ විසින් එහි එක් එක් අනුලක්ෂයන් මුද්‍රණය කර ඇති සම්මත රටාවන් හඳුනාගෙන එම අනුලක්ෂයන් පරිගණකයට ආදානය කරනු ලබයි.
යම් ලෙසකින් ලේඛනයේ මුද්‍රණය කර ඇති අනුලක්ෂණවලට බාහිරාපදාවක් නිසා හානි වුවහොත් ඒවායේ සම්මත මුද්‍රණ රටාව වෙනස් වන අතර ඒ හේතුවෙන් එවැනි අනුලක්ෂණ හඳුනා ගැනීමට නොහැකි වන ඇත. දැන් අර චෙක් පත තුල print කරලා තියෙන magnetic in characteristics ඒවා වෙනස් වෙන්න බෑ. හානියක් වෙලා තියෙන්න බෑ. එහෙම වුණොත් මේ machines වලට ඒව අඳුර ගන්න බෑ. අඳුරගෙන එහෙම වුණොත් මේ check එක return වෙනවා. අයින් කරනවා. ඉතින් ඒ හින්දා අර check එකක වුණත් මේ MICR කොටස හරි පරිස්සමෙන් තිබිය යුතුයි. නේද පුතේ? මොකද දැන් මැෂින් එකක් නේ මේක කරන්නේ. ඉතින් මැෂින් එකට පොඩි දෝෂයක් තිබ්බත් අඳුර ගන්න අපහසුයි. එහෙනම් දැන් දරුවන්ට තේරෙනවා ඇති මේ MICR කියන එක තුල මොකද්ද මේකේ සිද්ධ වෙන්නේ? එතකොට පරිගණකයක් සඳහා නේද මේ දත්තය ඇතුල් වෙන්නේ කොහොමද? ඒ කියන කොටස එනම් මේ පැහැදිලි කිරීමෙන් තේරෙන්න ඇති බැංකු පද්ධතිවල මේ චෙක් පතක් සම්බන්ධව. ඉතින් අපි ඊට කලින් මේ රූප සටහනත් ඔන්න පැහැදිලි කරා. එනම් මේ අංක තියෙන මේ කොටස වෙනස් වෙන්න බෑ. ඒක විනාශ වෙන්න ඒ මොකුත් වෙන්න බෑ. ඉතින් මේක චෙක් පතක පමණයි තියෙන්නේ. මේ මැෂින් එක ඇත්තටම අපිට යොදා ගන්න පුළුවන් බැංකු ශාස්ත්‍රයට පමණයි. වෙනස් ශාස්ත්‍රයන් වලට අපිට මේක යොදා ගන්න බෑ. මොකද මේක අඩු ගානේ සල්ලිවත් මේක තුලින් ගමන් කරන්න එහෙම සල්ලි වල නිර්වැදිතාවයක්වත් බලන්න බෑ. චෙක් පත් වල නිර්වැදිතාවයම පමණයි. ඉතින් මේ හැම දෙයක්ම අර ජාත්‍යන්තර සම්මුතින් වලට අනුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අර නිකන් කඩදාසියක එහෙම චෙක් එකක රූපයක් කරන් print කරලා බැංකුව වලට යවන්නත් බෑ. ඒත් අහු වෙනවා. නිකන් මේක කඩදාසි කොලයක් කියලා. හරිද? නැත්නම් ව්‍යාජ චෙක් පත් ඕනෑ තරම් අපිට නිර්මාණය කරන්න පුළුවන් නේ. ඉතින් මේ හැම දෙයක්ම මේ මැෂින්ස් වලදී අහු වෙන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් එතකොට එතනදී ආරක්ෂාව කියන එකත් අහුරු වෙනවනේ. ඉතින් මේවා අපිට සාමාන්‍ය දේවල්. ඉතින් මේ දේවල් සාමාන්‍ය දිනදා ජීවිතයේදී ඕනි තරම් අපිට හම්බ වෙනවා. දැන් මේ දරුවන්ටත් කවතරි දවසක නේද චෙක් එකක් හම්බ වෙන්නේ නේ. තමන්ගෙම කියලා ආයතනයකින් චෙක් එකක් තමන්ටම තමන්ගේ සැලරි එක හරි. ඉතින් එදාට මේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. එහෙම නැත්නම් චෙක් පොතක් තමන්ට මිලදී ගන්න සිද්ධ වෙයි. එහෙම නැත්නම් තමන්ට බැංක් account එකක් හදලා මේ ගනුදෙනු කරන්න වෙයි. නැත්නම් බැංකුවකට යන්න වෙයි. ඉතින් අපි දන්නේ නැහැ කවදා අපිව නේද කොහෙන් මේ දේවල් කෙලර වෙයිද, කොහෙන් අපි නවතීද. ඉතින් එතකොට මේ දේවල් අපිට සාමාන්‍ය ජීවිතේ අපි දැනගෙන ඉන්න ඕනේ කාරණා. ඔන්න දැන් අපි input devices අවසන් කරලා output devices වලට එනවා. දැන් input devices වල අපි ප්‍රධානම input devices කිහිපය පමණයි කතා කරේ. දැන් විෂය නිර්දේශයේ තුල ප්‍රශ්න අහලා තියෙනම කොටස් පමණයි. ඒ වගේම තමයි අපි output devices උත් ඒ විදිහටම අපි කතා කරලා බලමු. මොකද දැන් ප්‍රතිදාන උපාංග පරිගණක පද්ධතියක් තුල සකස් වූ දත්ත හෝ තොරතුරු පිටතට අරගෙන එන උපාංග. එතකොට මෙතනදී කතා කරන්න කලින් අපිට දැන් පේනවා මොනිටර් එක, printer එක, speaker එක, නේද? screen projectors, plotter, ඔය විශාල ප්‍රමාණයේ banner print කරන printer එක. එතකොට මේ දේවල් අපි අඳුර ගන්නවා මේව තමයි එහෙනම් මේ කියන output devices. එහෙනම් අපි කේවල බලමු මේ දේවල් ගැන කියලා තියෙන දේවල්. පරිගණකයකින් සකස් කරනු ලබන තොරතුරු එය තුල තිබෙන්නේ යාන්ත්‍රික බසිනි. පරිගණකයේ තුල තියෙන යන්ත්‍ර භාෂාවෙන් මේ දේවල් තාමත් ඒවා මිනිසුන්ට තේරුම් ගත හැකි ආකාරයට පරිවර්තනය කොට පිටතට ලබා දීම සඳහා භාවිතා කරනු ලබන උපකරණ මෙයට අයත් වේ. උදාහරණයක් දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකය. right monitors. පිළිබිඹු ඒකකය කියලාත් කියනවා මේ මොනිටර් එකට. දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකය, සංදර්ශකය, පිළිබිඹු ඒකකය, විවිධ සිංහල නම් යොදා ගන්නවා මේ දේවල් වලට මොනිටරේට. ඒ වගේම මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්, මේ තියෙන මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් විශාලන තිරයක්. පරිගණක ස්පීකර්, ඔන්න ස්පීකර් එක තියෙනවා. ඒ වගේම තමයි PC ස්පීකර් කියන්නේ පරිගණක ස්පීකර්, මුද්‍රණ යන්ත්‍ර, මෙන්න printers, ලඝු කරණය plotter. මෙන්න මෙතන තියෙනවා plotter එකක්. අර විශාල ප්‍රමාණයේ මුද්‍රණ යන්ත්‍රයක්. හරිද? ඔය ඩිජිටල් බැනර් එහෙම දරුවනේ print කරන්නේ ඒකේ. එතකොට මෙන්න මේ වගේ දේවල් තමයි මේ ප්‍රතිදාන උපාංග වලට උදාහරණ විදිහට අරගෙන තියෙන්නේ. දැන් අපි බලමු ටිකක් කියවල මේ පිළිබඳව දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකයේ සහ පිළිබිඹු ඒකකයේ මොනිටර් එක ගැන ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ. නම් output devices වල ප්‍රධානම උපාංගය තමයි මොනිටර් එක කියලා කියන්නේ. ඉතින් පරිගණක තිරය, computer screen, පිළිබිඹු ඒකකය, මොනිටර්, දෘශ්‍ය පිළිබිඹු ඒකකය, visual display unit යන නම් වලින්ද මේ වර්තමානයේ හැදින්වේ. අතර වර්තමානයේ මෙයාට ගොඩාක් නම් කියනවා. දැන් මෙතන සංදර්ශකය කියන නම නැහැ. සංදර්ශකය, පරිගණක තිරය, පිළිබිඹු ඒකකය, දෘශ්‍ය පිළිබිඹු ඒකකය මේ වගේ නම් ගොඩක් මේ මොනිටර් එකට ඔන්න කියනවා. මෙම උපාංගය පෙනුමෙන් රූපවාහිනියක් බඳුය. නේද? අපි ටීවී කියලාත් කියනවනේ. පරිගණකයේ ප්‍රධානතම ප්‍රතිදාන උපකරණය වන්නේ මෙයයි. අන්න මතක තියාගන්න. පරිගණකයේ ප්‍රධාන ප්‍රතිදාන උපාංගය වන්නේ මෙයයි.
භාවිතයට පහසු වීම. නඩත්තුව පහසු වීම. ප්‍රතිදාන ලබා ගැනීමට අතිරේක පිරිවැයක් දරන්නට සිදු නොවීම. වඩාත් වේගවත් ප්‍රතිදාන ලබා දීම වැනි හේතු නිසා මේට ප්‍රතිදාන උපකරණයක් ලෙස ඉතා ඉහළ වැදගත්කමක් හිමි වේ. භාවිතා කරන තාක්ෂණය අනුව පරිගණක තිර වර්ග කිහිපයකි. තිර වර්ග කිහිපයකුත් තියෙනවා. අපි ඒවත් බලමු. ඊට කලින් අපි බලමු මේ මොනිටර් එකකටයි මෙච්චර දේවල්. මේක ටීවී එකක් වගේ කියලා කියනවා. හැබැයි මෙයා ඊටාම පහසුයිලු භාවිතා කරන්න. නඩත්තුව හරි පහසුයිලු. ප්‍රතිදාන ලබා ගන්න අතිරේක පිරිවැයක් දරන්න ඕනේ නැහැලු. ඒ වගේම වඩාත් වේගවත් ප්‍රතිදාන ලබා දෙනවලු. වේගයෙන් අපිට දේවල් දකින්න පුළුවන්ලු. මෙන්න මේ හේතු නිසා මේ ප්‍රතිදාන උපකරණයක් ලෙස ඊටා ඉහළ වැදගත්කමක් මෙයාට ලැබෙනවා. එන output devices වලත් වැදගත්ම උපකරණයේ විදිහට අපිට මොනිටර් එක ගන්න පුළුවන්. හරිද? දැන් මේ මොනිටර්ස් වර්ග කිහිපයක් තියෙනවලු. බලමු මොනවාද ඒ වර්ග කිහිපය? හරි. මෙන්න තියෙනවා අපිට වර්ග 6ක්. කැතෝඩ කිරණ නල මොනිටරය CRT කැතෝඩ් රේ ටියුබ්. ද්‍රව ස්ථිතික පිළිබිඹුව LCD liquid crystal display. FPD flat panel display. විද්‍යුත් දිලිසුම් ප්‍රදර්ශකය ELD electro luminescent display. DPD gas plasma display LED තිර. අද අපි වර්තමානයේ ගොඩාක් දුරට භාවිතා කරන්නේ LED display. නමුත් ඊට කලින් මේ DPD ELD නේද FPD LCD CRD කෙටි නම් වලින් ගත්තොත් මෙන්න මේ වගේ ඩිස්ප්ලේස් වර්ග ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් අපි ඔතනදී බලමු නේද මොනවාද මේ කැතෝඩ කිරණ නල මොනිටරය කියන්නේ? කැතෝඩ කිරණ නල මොනිටර් එක CRT මොනිටර් එකක් කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ CRT මොනිටරයක් දරුවනේ. අපි අර කියන්නේ පිටිපස්ස ටිකක් විශාල දිග ගෙඩි මොනිටර්ස් කියලා අපි. එතකොට මේකේ තියෙන්නේ නේද? කැතෝඩ් රේ ටියුබ් එකක්. මේ තියෙන්නේ එක. මේ බලන්නකෝ. මේක තමයි මේ පිටිපස්සට ගිහිල්ලා එතනින් තමයි රූප හදලා මේ විදුරට එවන්නේ. ඒක තමයි මේ ආවරණය කරලා තියෙන්නේ මෙහෙම මොනිටර් එකකින් නේ. ඔන්නෝම අපිට දැන් මේ පිටිපස්ස ආවරණය කරලා තියෙන්නේ. ඒතර හරිය විශාලයි. ඉතින් පිටිපස්ස බිත්තියක් ගාවින් එහෙම තිබ්බහම මොයේද මොනිටර් එකකින් ඔහොම තමයි තියෙන්නේ. ඉතින් මේ ඉස්සරහත් මෙහෙම කර්ව් එකක් නේ තියෙන්නේ. ෆ්ලැට් ස්ක්‍රීන් එකක් නෙවෙයිනේ. එතකොට මේ පොඩි තිරයක් ඉතින් හම්බ වෙන්නේ අපිට. ඉතින් මේක තමයි ඉස්සර කාලේ ඉතින් භාවිතා කරපු පරිගණක මොනිටර්ස්. අපිට ඉතින් මේ දේවල් නේද? මහා දේවල් නෙමෙයි. අපි හැමෝම මේවා භාවිතා කරා. වර්තමාන සිසු පරපුර නේද? වර්තමාන දැනන් ඉන්න දුවල පුතාලා ගොඩක් වෙලාවට මේ වගේ මොනිටර්ස් වලින් වැඩ කරලා නැහැ අද පරිගණකයක. අද මේ වගේ දේවල් එච්චර දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද භාවිතයෙන් ඉවත් වෙලා තියෙන්නේ. නමුත් දරුවනේ ඉතින් අද අපි මොන මොනිටර්ස් පාවිච්චි කරත් මේ වගේ දේවල් තමයි මුල් කාලේ තිබුණේ. මෙතනින් තමයි අද අපි භාවිතා කරන මොනිටර්ස් පරම්පරාව ආරම්භ වුණේ. ඉතින් ඒ හින්දා මේ දේවල් අපිට අමතක කරන්න බෑ. ඉතින් මේවට අපි කියන්නේ CRT මොනිටර්ස් කියලා. CRT මොනිටර්ස්. ඉතින් මේක CRT මොනිටර්ස් එකක තියෙන කැතෝඩ් රේ ටියුබ් එකක්. මේ තියෙන්නේ අන්නේ ටියුබ් එක. ඔය ටියුබ් එක තමයි පිච් වෙන්නේ. ඉතින් මේ මොනිටර්ස් වල ඉස්සර කාලේ ටීවීත් ඔහොම තමයි. ටීවී වලත් මේ වගේ ටියුබ් එකක් තමයි අපිට දකින්න හම්බ වුණේ. ඉතින් මේක ගැන අපි තව වැඩිපුර විස්තර ටිකක් කතා කරමු. කැතෝඩ කිරණ නල මොනිටරය ගැන කතා කරොත් මෙහි කැතෝඩ කිරණ නලය ඉලෙක්ට්‍රොනික එක අපි කියනවා ඉලෙක්ට්‍රෝන විදින තුවක්කු තුනක්. ඉලෙක්ට්‍රොනික විදින තුවක්කු තුනක් නේද? RGB red green blue magnetic yoke එකක් සහ තවත් ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් යුක්තය. මේ ඉලෙක්ට්‍රොනික තුවක්කු මගින් ඉලෙක්ට්‍රෝන්ස් මේක රේ ටියුබ් එක හරහා එවනවා අපිට. හරිද? ඉලෙක්ට්‍රෝන්ස් රේ ටියුබ් එක හරහා එවනවා. එහි අරමුණ වන්නේ තිරය පුරා ඉලෙක්ට්‍රොනික්ස් පතිත කරවීමයි. මොනිටරේ තිරය මත ෆොස්ෆරස් නැමැති රසායනික ද්‍රව්‍ය ඩොට් ලෙස ආලේප කර ඇත. ඒතර මේ මොනිටරේ තිරය මත ෆොස්ෆරස් නැමැති රසායනික ද්‍රව්‍ය ඩොට් ලෙස ආලේප කරලා තියෙනවලු. මෙම ෆොස්ෆරස් අංශු මත ඉලෙක්ට්‍රෝන්ස් පතිත කිරීම මගින් තිරය මත රූප නිර්මාණය කරයි. රතු, කොළ සහ නිල් යන ප්‍රධාන වර්ණ තුන එකතු වී සෑම වර්ණයක් නිර්මාණය කරයි. අන්න රතු, කොළ සහ නිල් කියන ප්‍රධාන වර්ග තුන එකතු වෙලා තමයි මේක තුළ වර්ණ නිර්මාණය කරන්නේ. මෙම ඉලෙක්ට්‍රෝන්ස් පතිත කිරීම තිරයේ උඩ සිට පහළට පේලියෙන් පේලිය පතිත කරවයි.
ඉතින් මේක ටෙක්නොලොජි එක කොහොමද තමයි කියන්නේ මේ කැතෝඩ් රේ ටියුබ් එකක වෙන්නේ කොහොමද කියන එක. ඉතින් දැන් මේක අපිට පැහැදිලි කරන්න බෑ කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව. මේක කියනකොට තමයි අපිට ඒක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ කොහොමත් මේ කොටස් අපිට දැන් එහෙම මහා ලොකුවට දැනගෙන ඉන්න අවශ්‍යතාවයක් නෑ දරුවනේ. අපිට දැන්ට සාමාන්‍යයෙන් CRT මොනිටර් එකක් වැඩ කරේ කොහොමද? ඒකෙදි මේ කියන විදිහට මේ ආලෝකය හරහා අපි මේ වර්ණ දැක්කේ කොහොමද? මෙන්න මේ කියන කාරණා ටික අපි තේරුම් ගත්තා නම් ඇති රූපයක් නිර්මාණය කරේ කොහොමද මේ කැතෝඩ් රේ ටියුබ් එකෙන් කියන කොටස. ඉතින් CRT මොනිටර් එකකින් පස්සේ අපි එනවා මේ ද්‍රව ස්ථිතික පිළිබිඹු LCD liquid crystal display වලට. සාමාන්‍යයෙන් ලොකු වෙනස්කමක් ඔන්න දැන් අපිට දකින්න හම්බ වෙනවා. ඒතර අපිට මෙතනදී අර CRT මොනිටර්ස් එක බලනකොට මෙතනදී දැන් අපි බලන්නකෝ ටිකක් ලස්සනට රූප තියෙන විශාල පුළුල් තිරයක් සහිත මොනිටර් එකක් LCD. දැන් මේ තියෙන LCD ටෙක්නොලොජි එක. ඒතර අපිට බෑක්ලයිට් LED එකක් තමයි මේකට දෙන්නේ. මෙතන තියෙන හවුසින් එක මේ කළු පාටින් මොනිටර් එකේ පිටිපස්ස. ඒතර බෑක්ලයිට් LED එකක් තියෙනවා. මේ LED එක මේ විදිහට තින් ෆිල්ම් ට්‍රාන්සිස්ටර් එකක් කරා මේ විදිහට එනවා white light එකක්. ඊගාට ලික්විඩ් ක්‍රිස්ටල් එක තමයි මේ අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඒ ලික්විඩ් ක්‍රිස්ටල් එක RGB කලර් ෆිල්ටර් එකක් කරා ඔන්න අපේ මේ කියන තිරයට ලැබෙද්දි තමයි ආලෝකය කියන්නේ කලර්ස් අපිට හම්බ වෙන්නේ. මේ කොටස ඉඳලා තමයි කලර්ස් හම්බ වෙන්නේ. මෙතන ඉඳලා අපිට white light එකක් තමයි එන්නේ. අපි කියන්නේ backlight LED අපිට තියෙන්නේ කියලා. ඒතර මේ backlight LED හරහා තමයි liquid crystal එක හරහා මේ white light එක කලර් වෙන්න පටන් අරගෙන මේ ඉස්සරහා තිරයන් වලට මේ විදිහට pixel dot ඒ අදාළ RGB වර්ණයන් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ කරන්නේ ප්‍රතිදානුපාංගද. මොකද දැන් මේ පරිගණකයක් ඇතුලේ මේක තියෙන්නේ වෙනත් භාෂාවකින්. අපිට තේරෙන්නේ නැහැ. යන්ත්‍ර භාෂාව තුළ මේ ගබඩා වෙලා තියෙන්නේ. අංක ගොඩක්. හැබැයි ඒ අංක ටික පාට වලින් අපිට පෙන්වන්න පරිගණකයේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. දැන් පුතේ මේ මොනිටරේ මෙතන මේ රූපයක් නේ තියෙන්නේ. මේ ගෙවල් ටිකක් කියලා අපි අඳුරනවා. ඒතර අපි දකින්න ඇස් වලින් තේරුම් ගන්න පුළුවන් විදිහට මේකට ඒතරතර අපිට ප්‍රතිදානය කරලා දෙන්න පුළුවන් නේ. ඉතින් මේවා තුල සිද්ධ වෙන්නේ බල්බ්ස් තියෙන්නේ. මේ බල්බ් ඔටෝමැටික් පත්තු වෙනවා නිමෙනවා. ඒ හැදෙන ආලෝකයන් එකිනෙක එකතු වෙලා තමයි රූපයක් බිහි වෙලා තියෙන්නේ. ඒතර මේ බල්බ් එකකින් පත්තු වෙන්න ඕනේ මොන පාටද කියලා පරිගණකය කියනවා. එයා සේව් කරගෙන තියෙන්නේ මේ මොනිටර් එකේ. මෙතන අපි කොටුවක් ගත්තොත් මෙන්න මේ කොටුවට පත්තු වෙන්න ඕනේ නිල් පාට බල්බ් එක. ඒතර එයා මැසේජ් එක එවනවා මෙතන නිල් පාට පත්තු කරන්න. ඒතර අනිත් නිල් පාට ලාවට අඩු කරන්න, වැඩි කරන්න, එකතු කරන්න, කහ එකතු කරන්න, රතු එකතු කරන්න. ඉතින් මේ විදිහට තමයි මේ මොනිටර්ස් වල කලර්ස් අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ මොනිටර්ස් වල අංක 2 ද්‍රව ස්ථිතික පිළිබිඹුව LCD. ඉතින් LCD ගැන චුට්ටක් කියවලා බලමු. වීදුරු ප්ලාස්ටික් තැටි දෙකකින් යුත් තිර පිළිබිඹු විශේෂයකි. වීදුරු ප්ලාස්ටික් තැටි දෙකක්. මේවායේ මැදේ ද්‍රවයක් තිබේ. ලික්විඩ් ක්‍රිස්ටල් කියන්නේ ඒකයි. ද්‍රවයක් තිබේ. මේවා බෙහෙවින් පැතලි බැවින් බොහෝ විට භාවිතා කරනු ලබන්නේ කැල්කියුලේටර්, ජංගම දුරකථන, ජංගම පරිගණක සඳහාය. CRT මොනිටර් වලට වඩා ගුණාත්මක භාවයෙන් බාලය. LCD ගුණාත්මක භාවයෙන් බාලයි. ග්‍රැෆික් කටයුතු සඳහා සුදුසු නොවේ. අන්න ග්‍රැෆික් කටයුතු වලට LCD සුදුසු නැහැ. ඔබ දැකලා තියෙ ඔය කැල්කියුලේටර් හැම ඇගිල්ල තියලා තද කරාම නිකන් ද්‍රාවණයක් වගේ යනවා. ඔය ඉස්සර කාලේ දැන් අපි පාවිච්චි කරපු සාමාන්‍ය මොබයිල් ෆෝන් වල උන ඩිස්ප්ලේ එක තද කරද්දි ඇගිල්ල තියලා තද කරද්දි වටේට යනවනේ පොඩි ද්‍රාවණයක්. ඒ තමයි ලික්විඩ් එක. එතකොට මේ ග්‍රැෆික් වලට මේක සුදුසු නැහැ කියලා කියන්නේ මෙයාට කළු පාට හැම පෙන්වන්න බෑ. මොකද මෙයාට කළු පාට පෙන්වන්න නම් ඒ කළු පාට සෙල් අපි දන්නවා කළු පාට පික්සල් මේක චුටි චුටි කොටු වලින් බෙදලා තියෙන්නේ. ඒ කළු පික්සල් ඕෆ් කරන්න ඕනේ. එතකොට LCD වලට එහෙම කළු ක්‍රිස්ටල් මේ කියන්නේ කළු පාට පික්සල් වහන්න බෑ. කළු පාට පික්සල් එක ඕෆ් කරාම එතන කළු එන්නේ. එතකොට LCD වල ඕෆ් කරන්න බැරි නිසා එතන තියෙනවා අපිට ලාවට පාට. කළු විදිහටම දකින්නේ අපි. ග්‍රැෆික් ඩිසයිනින් වලදී වීඩියෝ එඩිටින් වලදී මේක ලොකු ගැටලුවක්. මොකද බෑක්ලයිට් එකෙන් LED එක එන්නේ. ඒ LED එකම ඕෆ් කරන්න ඕනේ කළු පාට දකින්න නම්. තේරුණාද? අර කළුත් අපි දකින්නේ නිකන් ටිකක් අර සුදු පාටට හුරු වෙන්න. එතකොට අර true color පේන්නේ නැහැ. ඒක ඉතින් කාටවත් ලොකු ගැටලුවක් නෙවෙයි කියලා කියන්න පුළුවන්. නමුත් සුවිශේෂී කටයුතු වලදී ග්‍රැෆික් ඩිසයිනින් වල වගේදී ඒක හරි ගැටලුවක්. print එකකදී ඊට පස්සේ කළු පාටින් නෙවෙයි print එන්නේ ටිකක් සුදු පාටට හුරු වෙන්න. ඉතින් ඒක ලොකු ගැටලුවක්. මොකද පික්සල් තනියෙන් අපිට ඕෆ් කරගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. ඔය මුල් කාලේ ආපු මොබයිල් ෆෝන් ඩිස්ප්ලේ වල ඉඳලා ගොඩාක් ඩිස්ප්ලේ වල තිබ්බේ LCD ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ. ක්‍රිස්ටල් ඩිස්ප්ලේ දැන් ටික ඔන්න භාවිතයෙන් ගිහින් තියෙනවා මේ කියන ගුණාත්මක භාවයෙන් අඩු නිසා ගුණාත්මක වශයෙන් බාලයි. ඒ ගුණාත්මකතාවයේ බාල නිසා මේක භාවිතයෙන් ක්‍රමයෙන් අයින් වුණා. මොකද ග්‍රැෆික් කටයුතු වලටත් සුදුසු නැහැ කියනවනේ. හරිද? ඒ නිසා
LCD වල ලක්ෂණ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් අයත් කරගනි. මොකද මේක ලොකු ඉඩක් යන්නේ නැහැ. මේක චූටි පොඩි ඩිස්ප්ලේ පැනල් එකක් නෙන්නේ. හරි. බල ශක්තිය අවශ්‍ය වන්නේ ඉතා අඩු ප්‍රමාණයකින්. බල ශක්තිය අඩුයි. රූප තියුණුයි. ඒක හරි. රූප තියුණුයි. රූපවල අවුලක් නැහැ. රූපවල වෙනස්කමක් නැහැ. CRT වලට සාපේක්ෂව තියුණු රූප තියෙනවා. පිළිබිඹු රූප සැලවන නලියන ආකාරයෙන් හෝ ජ්‍යාමිතික විකෘති වීමක් ඇති නොවේ. පිළිබිඹු රූප කියලා සැලවන නලියන කියන්නේ වීඩියෝ. right අපි දැන් මේ LCD මෝටර එකක් තුලින් වීඩියෝස් බලද්දී ජ්‍යාමිතික විකෘති වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙට මෙහෙට කෑලි ගිහිල්ලා අර වෙනස් වීම වෙලා නිකන් විකෘති රූප අපිට පේන්නේ නැහැ. ලස්සනට රූප ටික පේනවා කියලා තමයි මේකෙදි කියන්නේ. ඒක විශේෂ ලක්ෂණයක් නේ. මිලෙන් වැඩි. LCD මෝටර CRT වලට වඩා ගාණ වැඩි. දැන් CRT මෝටර රුපියල් 3000ක් නම් LCD මෝටරයක් 8000ක් විතර කියනවා. මම මේ නිකන් උදාහරණයක් කිව්වේ. මිලෙන් වැඩි කියන්නේ ඒකයි. තිර දර්ශන කෝණය සීමා සහිතයි. තිර දර්ශන කෝණය දැන් තිරේ දර්ශනය වෙන කෝණයක් තියෙනවනේ. ඒක සීමා සහිතයි. මොකද කෙලින් බලන්න ඕනේ. පැත්තෙන් බලනකොට සුදු පාට ලයිට් එකක් පේන්න ගන්නවා. මොකද බෑක් ලයිට් LED එකක් නේ තියෙන්නේ. මේ සයිඩ් එකෙන් බලන්න හැමතැනින්ම බලන්න එහෙම බෑ. කෙලින්ම ඉස්සරහා බලන්න ඕනේ. සීමා සහිතයි. මෙහෙම බලන්න පුළුවන් පොඩ පැත්තට යද්දී ආයෙ අර බෑක් ලයිට් LED එක පේන්න ගන්නවා. අපි අපේ ඇස් වලටත් ඒක අමාරුයි. බෑක් ලයිට් LED තියෙන ඒවා ඇස් වලටත් ඉතාමත්ම අමාරුයි LCD. ප්‍රතිචාර දැක්වීම තරමක් ප්‍රමාදයි. රෙස්පොන්ස් ටයිම් එක. ප්‍රතිචාර දැක්වීම. ඉතින් මේක ගේමින් වලට එහෙම අපිට ගන්න බෑ LCD මොනිටර්ස්. ඒ කියන්නේ පරිගණකයේ තුල සිද්ධ වෙන දෙයක්, ලයිව් වෙන දෙයක්, සජීවී වෙන දෙයක් මෙහෙම තප්පරයක් යන්න කලින් අපිට දකින්න ඕනේනේ. එතනදී පොඩි ඩිලේ එකක් ආවොත් එහෙම සමහරට ශබ්ද ඇහුනහම තමයි රූප පේන්නේ. ඒ කියන්නේ රූපේ එන්න පරක් වෙනවා. රූපය ඇවිල්ලා අර ට්‍රාන්ස්ලේට් වෙලා මේක රූප වලට හැදිලා ආලෝකයේ කියන්නේ වර්ණයන් වලට ඇවිල්ලා ඩිස්ප්ලේ එක තුල මේක චලනය වෙනකොට යම් ප්‍රමාදයක් ඇති වෙනවා කියලායි කියන්නේ. මොකද මොනිටර්ස් වල තියෙන රෙස්පොන්ස් ටයිම් කියලා එකක්. ඒක මිලිසෙකන්ඩ් වලින් අපි මනින්නේ 1 ms 5 ms මේ තමයි තියෙන රෙස්පොන්ස් ටයිම්. right response time එකක් බලන්න. ඒක මොනිටර් එකක් ගන්නකොට බලන්න response time එක මිලිසෙකන්ඩ් කීයක්ද කියලා. ඉතින් දරුවනේ මොනිටර් එකක් ගන්නකොට මොනිටරේ බලන්න ඕනේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් අපි තාම කතා කරේ CRT මොනිටර්ස් සහ LCD මොනිටර්ස් නේ. දැන් මේ දෙකම මේ වෙනකොට වෙළඳපොළ තුල නැහැ. නමුත් අපි අන්තිමට කතා කරමු දැන් අපි LED මොනිටර්ස් ගැන කතා කරනකොට අපි දැනට භාවිතා කරන්න පුළුවන් හොඳම මොනිටර්ස් නේ අපේ LED. ඒතර අපි මේ ප්‍රතිචාර දැක්වීමේ කාලය ගැනත් පොඩ්ඩක් විශේෂයෙන් සැලකිලිමත් දක්වන්න ඕනේ. මොකද දැන් අපි වැඩ කරනකොට අපිට මේ දේවල් දැන් mouse keyboard එක හරහා දත්ත තොරතුරු ඇතුළත් කරලා ඒ දේවල් සකස් වෙලා මොනිටර් එකකින් එනකොට දත්ත ප්‍රමාදයි නම් අපිට ඒක ලොකු ගැටලුවක්. දැන් මුල් කාලේදී දේවල් එච්චර සාමාන්‍ය වුණාට දැන් අද එන්න වර්තමානයේ අනාගතය කියන කාරණා දෙක තුලදී පරිගණකයේ වේගවත් වෙනවා. ඒතර මිනිසුත් එහා සමානවම වේගවත් වෙනවා. ඉතින් එහිදී අපි භාවිතා කරන උපාංගත් අපිට සපෝටිව් වෙන්න ඕනේ. ඒ නිසා LCD භාවිතයෙන් ඉවත් වෙන්න ප්‍රධානම හේතුවක් වුණෙත් ප්‍රතිචාර දැක්වීමේ කාලය ප්‍රමාද වීම. ඒ කියන්නේ පහළ ගියා. ඒක තමයි response time විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් මේ තමයි LCD display liquid crystal display. ඉතින් මේ liquid crystal එකක් හරහා මේක backlight LED ත් එක්ක මේ අපි බලන ආකාරය තමයි මම මේ පෙන්වන්නේ. ඉතින් මොනිටර් එක මෙහෙම භෞතිකව දැක්කහම ලස්සනට එහෙම තියෙනවා කිසි ගැටලුවක් නැහැ. නමුත් අර මේ දේවල් අද භාවිතා වෙනවා ඉතාමත්ම අඩුයි. ඉතින් අපි output devices වල monitors ගැන අපි මේ කතා කරේ. එහෙමනම් අපි CRT monitors සහ LCD monitors කියන monitors වර්ග දෙක පමණයි කතා කරේ. අපිට තව monitors වර්ග තුනක් ගැන කතා කරන්න තියෙනවා. ඉතින් ඊගාව වීඩියෝ පාඩම් මාලාවෙන් අපි මේ කොටස කතා කරනකම් මේ කොටසෙන් අපි දැනට මේ කොටස අවසන් කරනවා.